ඔව්. තව එක්කෙනෙක් ඉන්නවා. Hello, good evening. කවුරු හරි කතා කරන්නේ ඇහෙනවද? ඇහෙනවා සර්. Good good evening evening. sir. Good evening, මයික් ඔන් sir. කරලා කවුරු හරි ඇහෙනවා? කතා කරන්නකෝ. ඇහෙනවද? ඇහෙනවා sir. ඇහෙනවා, Hello. sir. ඔව් ඇහෙනවා ඇහෙනවද? sir. ඇහෙනවා sir. ඇහෙනවා sir. ඇහෙනවා, sir. කවුරු හරි කතා කරන්නකෝ. ඇහෙනවද කියලා? ඇහෙනවා sir. Sir. Sir, අපිට ඇහෙනවා. ඔයාලට ඇහෙනවද? කවුරු හරි එක්කෙනෙක් කතා කරන්නේ. ඔව්, sir. ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? ඇහෙනවා. ස්ටාර්ට් කරන්න හදන්නේ. ඇහෙනවා, sir. හරි, sir. තත්සරණේ ඇහෙනවද ඔයාලට? අචිනි ඇහෙනවද පුතේ? ඇහෙනවා සර්. ඇහෙනවා. මිස් දිසානායක ඉන්නවද? ඇහෙනවා sir. ඉන්නවා සර්. කවුද? මිස්ටර් කුමාර් ඇහෙනවද ඔයාලට? ෆෝන් එකකින් loud. මිස්ටර් කුමාර් ඇහෙනවද? ඇහෙනවා sir. ඔයාලට ඇහෙන්නේ නැද්ද මාව? මට ඇහෙනවා sir. සර් මාව ඇහෙනවද? නෑ. පාටිසිපන්ට් කෙනෙක්. සර් මාව ඇහෙනවද? නෑ, මාව පේන්නේ නෑ. Hello sir. Buat makan. Nah, abandon aja. Katanya enak. Hello sir. වඩාගෙන ඇහෙනවද? මහේෂ් ඇහෙනවද? ඇහෙන්නේ මොකක් කරේ ඉස්සේ. සර් මාව ඇහෙනවද? ඇහෙන්නේ සර් කියන මට ඇහෙනවා. ඇහෙනවා? ඔව්. ඒක තමයි. හරි මම ස්ටාර්ට් කරන්නේ නම් මේ කවුද? Hello, sir. මහේෂ් ඇහෙනවද ඔයාලට? ඇහෙනවද පුතේ? හෙලෝ. ඊයේ කතා කරා. හෙලෝ. ඈ? ඊයේ කතා කරාද? නෑ. ඔබ සර් කියන මට ඇහෙනවා.
ඔයා කතා කරේ නෑ. නෑ නෑ. දැන් ඇහෙනවද? ඔව්. හරි මම එන්නේ ස්ටාර්ට් කරන. හරි. පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලන්න ඉන්න. නිකන් මාරුවත් මම කතා කරන්න දෙන්නේ ෆෝන් එක වගේ. මගේ කී මොකක් කර සෙටින් වල තියෙන. හරි මම ස්ටාර්ට් කරන්න එන්න මට මොනවත් ඇහෙන්නේ නැහැ වලව. ස්ටාර්ට් කරා මොනවා හරි තියෙනවා නම් මම ෆෝන් එකට දාන්න SMS එකක්. හරි මේ අපි නම් පටන් ගමු. ප්‍රශ්නාංක අපිට තියෙන්නේ 25 මම හිතන්නේ 25 තියෙන්නේ. බලන්නකෝ 25 වෙනි ප්‍රශ්නේ true or false about salbutamol කියන එක තියෙන ප්‍රශ්නේ. හරි? true or false about salbutamol අපි ඒක බලමු මොකක්ද කියලා. හලෝ දැන් ඇහෙනවා. එහෙනම් මම ස්ටාර්ට් කරනවා මේ මොනවාට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න හරි ඇහෙනවා. ප්‍රශ්න 5 true or false about salbutamol කියලා තියෙන්නේ. ඒ ගැන අපි පොඩ්ඩක් ඩිස්කස් කරමු. මම අර ඊයේ කිව්වා වගේ මේ salbutamol එකේ ක්‍රියාකාරීත්වය ගැන මම ඉස්සෙල්ලා පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. salbutamol වල ක්‍රියාකාරීත්වය ගැන චුට්ටක් කියන්න හොඳට අහගන්න. හරි. අපේ මේ දාතොත් එහෙම අපේ bronchus bronchioles මේ විදිහට තියෙනවා. bronchus and bronchioles තියෙනවා. මේ වගේ අපිට lungs දෙකක් අපේ තියෙනවා. හරි? lungs දෙකක් අපිට තියෙනවා. එතකොට ඒකෙදි විශේෂයෙන්ම ඇස්මා වලදී මොකක්ද වෙලා තියෙන්නේ කියලා මම ඊ කිව්වා. එම lungs වල මේ XX ආරස්කඩ අරන් බැලුවොත් එහෙම ඒක තියෙන්නේ මේ විදිහට. ඇස්මා වලදී මේක normal තියෙන්නේ. මේ තියෙන්නේ smooth muscles මේකේ සිනිඳු පේශි. හරි? මේ තියෙන්නේ smooth muscles මේවා. හරි? smooth muscles තියෙන්නේ. හරි? මේ තියෙන්නේ smooth muscles. එතකොට ඒ smooth muscles තමයි එහෙම තියෙන්නේ. ඇස්මා වෙලාවේදී මොකද වෙන්නේ කියලා මම ඔයාලට කිව්වා. මේ smooth muscles ඇකිලෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ එයාව ඒක පුංචි වෙනවා. ඒ නිසා උස්ම ගන්න හරි අමාරුවෙන්. ඒ නිසා අපි කියන ඇස්මා කන්ඩිෂන් එකක් කියලා. ඇස්මා. හරි? දැන් ඇස්මා වලදී අපි මෙන්න මේ සෛලේ මේ සිනිඳු පේශි වලට මොකද වෙන්නේ කියලා බැලුවොත්. හරි? සිනිඳු පේශි වලට මොකද වෙන්නේ කියලා බැලුවොත් සිනිඳු පේශි මම එක සිනිඳු පේශියක් අඳින්න ස්මූත් මසල් එක මෙන්න මේ වගේ. හරි? ස්මූත් මසල් එක මම ටික වෙනස් කරලා දෙන්න. මේ විදිහට අපිට අරන්න පුළුවන්. හරි? මේ ස්මූත් මසල් එකේ තියෙනවා B2 රිසෙප්ටර්. හරි?
ඊට පස්සේ තියෙනවා muscarinic receptor. හරි beta 2 receptor තියෙනවා muscarinic receptor තියෙනවා. එතකොට මේ beta 2 receptor හරි stimulate වුණාම beta 2 receptor stimulate වුණාම එක්කෝ noradrenaline වලින් එහෙම නැත්නම් adrenaline වලින් එහෙම නැත්නම් salbutamol terbutaline වගේ මෙඩිසින් වලින් හරි මේක ස්ටිමුලේට් කරන්න පුළුවන් මේ රිසෙප්ටර් එක ස්ටිමුලේට් කරන්න පුළුවන් ඒ රිසෙප්ටර් එක ස්ටිමුලේට් කරපුවාම ඒ සෛල ඇතුලේ හැදෙනවා CAMP කියලා කෙමිකල් එකක් CMP කියලා කෙමිකල් එකක් මේ CMP කියන කෙමිකල් එකෙන් මේ මසල් සෙල් එක රිලැක්ස් කරනවා එක සෙල් එකක් නෙමෙයි මේ සයිල මේ මස්කරනික් මේ බ්‍රොන්කස් එක වටේට නැත්නම් බ්‍රොන්කියල්ස් වටේට මසල් සෙල්ස් ගණනාවක් තියෙනවා විශාල මිලියන ගණනක් තියෙන පුළුවන් ඒ ඔක්කොම ටික එකපාර ඉහිල් වෙනවා හරි එතකොට එකපාර ඉහිල් වුණාම මේ දැන් මෙතන මේකනේ කන්ඩිෂන් එක දැන් ඇස්මා කියන්නේ මේ වෙලාවනේ හරි එතකොට අපි ඇස්මා උඩරින් වෙලා තියෙනලාට අපි සල්බියුටමෝල් දුන්නොත් සල්බියුටලින් දුන්නොත් ඇඩ්‍රිනලින් වගේ දෙයක් දුන්නොත් මේ පාසනාල මේ විත්තියේ සෛල ඉහිල් වෙලා ආපහු මෙයා මේ තත්ත්වෙට එනවා හරි ඒක කරන්නේ මෙහෙමයි මේ මොන වගේන් හරි කෙමිකල් එකකින් තව බෙහෙත් වර්ග තියෙනවා බීටා 2 උත්තේජනය වෙනවා බීටා 2 උත්තේජනය වුණාම මසල් සෙල් එක රිලැක්ස් වෙනවා එතකොට මසල් සෙල් ගණනාවක් තියෙන නිසා මුළු ශ්වාසනාල බිත්තියම රිලැක්ස් වෙනවා අපේ නිසා මේ බෙහෙත් වලට කියනවා බ්‍රොන්කෝ ඩයලේටර් කියලා බ්‍රොන්කෝ ඩයලේෂන් එකක් ඔතනදී සිද්ධ වෙනවා හරිද ඒ බ්‍රොන්කෝ ඩයලේෂන් එකක් සිද්ධ වෙන නිසා ඇස්මා කන්ඩිෂන් එකකදී අපට මේ බෙහෙත දෙන්න පුළුවන් හරි සල්බියුටමෝල් කියන බෙහෙත එතකොට අපේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ මෙතන ඒ සවාලට තියෙනවා බීටා 2 උත්තේජනය කිරීම තමයි කරන්නේ ඒ නිසා මේ බෙහෙත් වලට කියනවා බීටා 2 ඇගොනිස්ට් කියලා beta 2 agonist what අපි කියනවා beta 2 agonist හරි salbutamol ගත්තාම short acting beta 2 agonist එකක් terbutaline ගත්තොත් salbutamol ගත්තොත් මේ දෙන්නම ඒකට අපි කියනවා short acting beta 2 agonist කියලා short acting beta 2 agonist මේ දෙනාට කියනවා short acting beta 2 agonist කියලා මේ බෙහෙත් වලට. හරි. මේක තමයි වෙන්නේ. හරි. අපි ඒකත් එක්ක මොකද්ද කියලා උත්තරේ ඒකේ කියනවා true or false. About salbutamol A it is beta stimulant. හරි. මෙතන උත්තරේ තියෙනවා beta stimulant true. හරි. true. හරි. එතකොට පස්වෙනි ප්‍රශ්නේ A true. ඊළඟට 25 ප්‍රශ්නේ 25 A true. ඊට පස්සේ it causes dilatation of bronchi මෙන්න ඒකත් පැහැදිලි කරා අනිවාර්යෙන්ම හරි ඊළඟට C it decreases heart rate වැරදි මම ඒකට එන්නම් විශේෂයෙන්ම අපි දැනගන්න ඕන බීටා 2 රිසෙප්ටර් වැඩිපුර තියෙන්නේ කොහෙද පෙනහළු වල තව තැන් වල තියෙනවා ඊට පස්සේ බීටා 2 විතරක් නෙමෙයි අපේ ඇඟේ තව තියෙනවා රිසෙප්ටර් වර්ගයක් බීටා 1 තව රිසෙප්ටර් වර්ගයක් තියෙනවා බීටා 1
බීටා 1 හරි බීටා 1 තියෙනවා heart එකේ විශේෂයෙන්ම SA node එක ආශ්‍රිතව heart muscle එකේ බීටා 1 තියෙනවා බීටා 1 හරි බීටා 1 එතකොට වෙනහළු වල තියෙන්නේ ශ්වාසනාල වල තියෙන්නේ බීටා 2 ඊළඟට මේ මොකේද මේකේ තියෙන්නේ බීටා 1 හරිද හරි එතකොට ඕගොල්ලන් සල්බියුටමෝල් වගේ බෙහෙතක් ගත්තොත් එහෙම නැත්නම් බීටා 2 ඇගොනිස්ට් එකක් ගත්තොත් එයාට 100% බීටා 2 විතරක් හඳුනාගෙන උත්තේජනය කරන්න බෑ වැඩි ප්‍රතිශතයක් බීටා 2 උත්තේජනය කරන අතරේදී සුළු ප්‍රතිශතයක් සුළු ප්‍රමාණයකින් බීටා 1 උත්තේජනය කරනවා හරි ඒ සමතක තියාගන්න බ්‍රොන්කෝඩයිලේටර් මෙඩිසින් ගත්තොත් විශේෂයෙන්ම බීටා 2 ඇගොනිස්ට් ගත්තොත් බීටා 2 විතරක් නෙමෙයි බීටා 1 උත්තේජනය කරනවා යම්කිසි ප්‍රමාණයකින් බීටා 1 උත්තේජනය කරනවා ඒතර යම්කිසි ප්‍රමාණයකින් heart rate එක වැඩි වීමක් සිද්ධ වෙනවා හරි එහෙනම් හරි heart එකේ තියෙන විශේෂයෙන්ම SA node එකේ තියෙන බීටා 1 උත්තේජනය වුණාම heart rate එක වැඩි වෙනවා හරි ඒකේ කියනවා decreases heart rate ඒ නිසා වැරදි හරි එතකොට C උත්තරේ වැරදි C උත්තරේ වැරදි ඊළඟට D it is available as a solution to be used in the nebulizer during acute attacks of asthma ඔව් acute attack of asthma කියලා කියන්නේ එකපාරට කෙටි කාලෙකින් ක්ෂණිකව ඇති වෙන ඇස්මා වල වැඩිවීමක් මෙන්න මේ තත්ත්වයට උදා වීමක් ඒ වෙලාවේදී ට්‍රීට්මන්ට් එක කරද්දී අපි විශේෂයෙන්ම නෙබියුලයිසර් ගැන තමයි වැඩිම විශ්වාසය තියන්නේ නෙබියුලයිස් කරන්න ඕනේ නෙබියුලයිස් කරනවා කියන්නේ විශේෂයෙන්ම මාස්ක් එකක් දාලා මැෂින් එකකින් වාෂ්පයක් හදලා එරසෝල් එකක් හදලා ඒක බලෙන් පෙනහළුවට යවනවා වල දැකලා දුම් අල්ලනවා කියලා කියන්නේ සාමාන්‍ය භාවිතයේ දුම් අල්ලනවා දැන් හරි එතකොට එහෙම කරන නෙබියුලයිසර් සොලියුෂන් එකක් විදිහට තියෙනවා සල්බියුටමෝල් නෙබියුලයිසර් සොලියුෂන් එකක් විදිහට තියෙනවා හරි ඒක true එතකොට D true D වල කියන්නේ it is available as a solution to be used in nebulizer during acute attack of asthma true E it causes tremor of finger ඔව් විශේෂයෙන්ම අපේ බීටා 1 බීටා 2 උත්තේජනය කරන නිසා ඇත්තම බීටා 1 නියෝජනය කරන්නේ sympathetic nerve system එක බීටා 1 බීටා 2 උත්තේජනය නියෝජනය කරන්නේ sympathetic nerve system එක එතකොට sympathetic nerve system එක උත්තේජනය කරන නිසා විශේෂයෙන්ම sympathetic උත්තේජන වුනහම ඇඟේ පොඩි tremor එකක් මෙන්න මේ විදිහේ වලට පේනවා ඇති මෙහෙම පුංචි finger වල tremor එකක් එනවා tremor එකක් හරි සල්බියුටමෝල් වල side effect යන කියද්දී අංක 1ට ඔයාලා කියන්න ඕනේ fine tremor නැත්තම් tremor එකක් එනවා හරි ඒක මෙන්න උත්තර ටික A true B true C F D true E true 25 හරි හරි අපි ඊට පස්සේ යමු 26 වෙනි ප්‍රශ්නෙට උත්තර ටික කොහොම දාගන්න 26 වෙනි ප්‍රශ්නේ කෙලින්ම මේ ප්‍රශ්නේ අනිත් පැත්ත ඔපොසිට් එක ඒ අනිත් පැත්ත කෙලින්ම තියෙන්නේ ඔපොසිට් එක හරි ඔපොසිට් එක තියෙන කෙලින්ම true or false about propranolol හරි propranolol දැන් මේ ඇවිල්ලා මේ කියන්නේ බීටා ඇගොනිස්ට් හරිද propranolol කියන්නේ මතක තියාගන්න propranolol කියලා කියන්නේ මොකද්ද ඔව් කියන්නේ මොකද්ද propranolol කියලා කියන්නේ බීටා බ්ලොකර් එකක් propranolol කියලා කියන්නේ බීටා බ්ලොකර් එකක් අර මේකේ ඔපොසිට් එක හරි බීටා බ්ලොකර් එකක් එතකොට එයා මොකද කරන්නේ මම මෙතනින්ම විශේෂයෙන්ම කියනවා නම් heart එකේ තියෙන බීටා 1 බ්ලොක් කරනවා හරි ඊට පස්සේ බීටා රිසෙප්ටර් බ්ලොකර් එකක් ගත්තොත් බීටා රිසෙප්ටර් බ්ලොකර් නැත්නම් අපි කියන්නේ බීටා බ්ලොකර් ගත්තොත් එහෙම heart එකේ තියෙන බීටා බ්ලොක් කරනවා ඊට අමතරව
වලට පේන ඇති පෙනහළු වල තියෙන බීටා බ්ලොක් කරනවා. කිඩ්නි වල තියෙන බීටා බ්ලොක් කරනවා. liver එකේ තියෙන බීටා බ්ලොක් කරනවා. හරි? එම බීටා රිසෙප්ටර් තියෙන තැන් තියෙන ගණනාවක් හැමදාම බීටා බ්ලොක් කිරීම මේගොල්ලෝ කරනවා. එතකොට heart එකේ බීටා බ්ලොක් කරපුවාම heart rate එක අඩු වෙනවා. heart එක ගැහෙන බලය අඩු වෙනවා. heart එක ගැහෙන ගැඹුර අඩු වෙනවා. ඊට අමතරව ශ්වසන මාර්ගයේ තියෙන බීටා 2 බ්ලොක් කරපුවාම ශ්වාසනාල ඇකිලෙනවා. බ්‍රොන්කෝ කන්ස්ට්‍රික්ෂන් එක බ්‍රොන්කෝ ස්පැසම් එක එනවා. හරි? බ්‍රොන්කෝ ස්පැසම් එක. අපිට අවශ්‍ය මොකද්ද බීටා බ්ලොකර්ස් දෙනකින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එක්ක ඇන්ජයිනා ප්‍රිවෙන්ට් කරන්න. එහෙම නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර් අඩු කරන්න. එහෙම නැත්නම් මිග්‍රේන් ප්‍රිවෙන්ෂන් කරන්න. එහෙම නැත්නම් හයිපර්ථයිරොයිඩිසම් ෆීචර්ස් මාස්ක් කරන්න. එහෙම නැත්නම් ඇන්සයිටි වලදී, එහෙම නැත්නම් එසෙන්ෂල් ට්‍රෙමර් වලදී මේ ඉන්ඩිකේෂන්ස් තියෙනවා 11ක් හෝ 10ක්. මම excuse me sir පොඩ්ඩක් ඇහෙනවද sir? හෙලෝ හරිද? ඇහෙන්නේ නැද්ද? හෙලෝ ඇහෙනවද sir පොඩ්ඩක්? ඇහෙන්න අඩුද? තත්සරණී ඉන්නෝනේ ලයි. හෙලෝ ඇහෙන්නේ නැද්ද? ඔහොම ඉන්න. අර මේක ගේන්නකෝ දෙන්නේ. ඔයද කියන්නේ ඒක. හෙලෝ ඇහෙනවද දැන්? ඇහෙනවනේ? sir ඇහෙනවද? දැන් ඇහෙනවා sir. හරි. දැන් ඇහෙනවා sir. හරි thank you. මේ මොනවද කියන්නේ? එතකොට දැන් මේ අපි 6 වෙනි ප්‍රශ්නය එතන 6 7 26 හරි. දැන් අපි මේ බීටා ස්ටිමුලන්ට් ගැන කරා. දැන් මම බීටා බ්ලොකර් ගැන කියන්න හදන්නේ. බීටා බ්ලොකර් ගත්තාම බීටා 1 බ්ලොක් කරනවා, බීටා 2 බ්ලොක් කරනවා. එතකොට අපිට අවශ්‍ය හැබැයි බීටා 1 බ්ලොක් කිරීම තමයි අවශ්‍ය. හරි? එතකොට බීටා 1 බ්ලොක් වුණාම heart rate අඩු වෙනවා. ඒ නිසා pressure වලදී දෙන්න පුළුවන්. heart rate අඩු වෙනවා. heart එක ගැහෙන ගැඹුර අඩු වෙනවා. ඒ නිසා angina වලදී දෙන්න පුළුවන්. indications 10ක් විතර තියෙනවා. මගේ note එකේ තියෙනවා. කවුරු හරි ඕන නම් ඉල්ලන්න මම note එකේ මේකක් දෙන්නම්. ෆොටෝ එකක් එවන්නම් මේ WhatsApp කරලා. ඊට පස්සේ ඒක පැත්තේ. හැබැයි ශ්වාසනාලවල බීටා 2 බ්ලොක් කරොත් එහෙම ශ්වාසනාල ඇකිලෙනවා. ඒක unwanted effect එකක්, side effect එකක් විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. හරි. එහෙනම් බලන්නකෝ. උත්තර ටික අපි බලමු. True or false about propranolol? It is a beta blocker. True. ඒක beta blocker එකක් තමයි. ඒක beta blocker එකක් තමයි. ඊට පස්සේ කියන it is increases heart rate. වැරදි. heart rate එක decrease කරනවා. it decreases heart rate. එතකොට ඒක වැරදි. එතකොට ප්‍රශ්නාංක 26 උත්තර ටික මම දෙන්නම්. 26 A. It is a beta blocker. True. Propranolol. It increases heart rate. False. It is contraindicated in bronchial asthma. Beta blocker ගත්තොත් beta blocker අනිවාර්යෙන්ම beta blocker කිසිම beta blocker වර්ගයක් නැහැ. beta 1 විතරක් බ්ලොක් කරනවා. හරිද? 95ක් beta 1 බ්ලොක් කරාත් 5ක් හරි beta 2 බ්ලොක් කරනවා. එතකොට අපිට අවශ්‍ය heart එක උඩ වැඩ කරන්න තමයි අපි බෙහෙත දෙන්නේ. හැබැයි එයා පෙන හල්ලටත් ගිහිල්ලා ප්ලග් වෙනවා. පෙන හල්ලේ තියෙන beta 2 බ්ලොක් කරනවා. ඒ නිසා මේ වගේ සිටුේෂන් එකක් තියෙන කෙනෙකුට මේ වගේ සිටුේෂන් එකක් තියෙන කෙනෙකුට ඔයාලා බීටා බ්ලොකර් දුන්නොත් අපි බීටා බ්ලොකර් දුන්නොත් වැරදීමකින් හරි මේක තව දුරටත් ඉර කරලා දානවා. තව දුරටත් ඉර කරනවා. එයා මේක හොඳටම වැහෙනවා. ලොකු අමාරුවකට පත් වෙනවා patient. හරි? ඒ නිසා bronchial asthma කිසිසේත්ම බීටා බ්ලොකර් දෙන්නේ නැහැ. කිසිම බීටා බ්ලොකර් එකක් දෙන්න බෑ.
ඒ කියන්නේ බීටා බ්ලොකර් වර්ගීකරණය කරන්න පුළුවන් කාඩියෝ සිලෙක්ටිව් and non කාඩියෝ සිලෙක්ටිව් කියලා. එහෙම කොච්චර වර්ගීකරණය කරත් බීටා බ්ලොකර් කිසිම එකක් දෙන්නේ නැහැ බ්‍රොන්කයිල් ඇස්මා වලට. ඔක හැමදාම අහන MCQ එක. MCQ එකක් ඈ. හරි. ඊළඟට කියනවා it is used for prevention of angina. Oh, it is used for prevention of angina. ඒක හරි. ඒක angina වලදී දෙනවා. ඒක මම පැහැදිලි කරන්න හොඳට අහගන්න. ඒක දෙන්නේ කොහොමද කියන එක. හරි. ඉස්සෙල්ලාම අපි බලමු angina කියන්නේ මොකක්ද කියලා. හරි. ඉස්සෙල්ලාම බලන්න අපි angina එකක් කියන්නේ මොකක්ද කියලා. angina එකක් කියන්නේ මෙහෙමයි. මෙන්න heart එක. හරි. ඔන්න heart එක. ඒතර heart එකෙන් ඔයාලා දන්නවා heart එකෙන් බාහිරට blood supply කරන්නේ aorta එකෙන්. aorta එකෙන්. බාහිරට blood supply කරන්නේ aorta එකෙන්. aorta එකෙන් මෙහෙම එළියට යනකොටම aorta එක මුලදී පටන් ගන්නවා ප්‍රධාන රුධිර වාහිනී දෙකක්. හරි මම aorta එක මකනවා දැන්. මේ aorta එකේ මුලින් පටන් ගන්න රුධිර වාහිනී දෙකක් තියෙනවා. මේකට අපි කියනවා කිරීටක ධමනි කියලා. මේකට අපි කියනවා කිරීටක ධමනි. එහෙම නැත්නම් coronary artery. coronary artery. අපිට කියනවා coronary artery කියලා. හරි? coronary artery කියලා කියන්නේ. එතකොට coronary artery මොකද්ද කරන්නේ? heart muscle එකට blood supply කරන එක. heart muscle එකට blood supply කරන එක. හරිද? පොඩි principle එකක් කියලා දෙන්නේ. ඒ නිසා හොඳට අහගන්න. මේක වැදගත් cardiovascular theory අමතක වෙච්ච අයට. හරි? coronary artery තමයි heart muscle එකට blood supply කරන්නේ. heart muscle එකට blood supply කරනවා කියන්නේ heart muscle එකට අවශ්‍ය oxygen ලබා දෙන්නේ coronary artery වලින්. හරි? heart muscle එකට අවශ්‍ය oxygen ලබා දෙන්නේ coronary artery වලින්. හොඳට අහගන්න. හරිද? coronary artery වලින් තමයි blood supply එක ලබලා දෙන්නේ. එතකොට මේක ඒතර කලබල වෙලා කරන්න ඕනේ අපිට කාලේ තියෙනවනේ. හොඳට මේක අහන්නකෝ. ඇයි ඔක්සිජන් heart muscle එකට ඕනේ? ඔන්න මම අහන ප්‍රශ්නේ. හරිද? heart muscle එකට ඔක්සිජන් ඕනේ ඇයි? ඔක්සිජන් ඕනේ heart muscle එකේ ක්‍රියාකාරීත්වය සඳහා. මොකද්ද heart muscle එකේ ක්‍රියාකාරීත්වය? heart muscle එකට ප්‍රධාන ක්‍රියාකාරීත්වයන් දෙකක් තියෙනවා. එහෙම නැත්නම් යාට වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි preload එක. අනිත් එක තමයි afterload එක. preload එක afterload එක. හරි? preload එක සහ afterload එක කියලා දෙකක් තියෙනවා. අපි බලමු preload එක කියන්නේ මොකක්ද? afterload එක කියන්නේ මොකක්ද? preload එකට බලපාන සාධක මොනවද? afterload එකට බලපාන සාධක මොනවද? හරි? ඒක ඉස්සෙල්ලා බලලා ඉන්න angina ගැන කියන්න ඉස්සෙල්ලා. හරි? හරි. angina වලට එන්න ඉස්සෙල්ලා මම මේ කියන්නේ. හරි? දැන් preload එක කියන්නේ මේකයි. preload එක කියන්නේ හරිද? දැන් මම මේ නිල් පාටින් අඳින ශිරා දෙක ඔයාලා අහලා තියෙනවා. අපි මේකට කියන්නේ ඉම්පීරියර් වීනා කාව, මේකට අපි කියන්නේ සුපීරියර් වීනා කාව. හරි? ඉම්පීරියර් වීනා කාව. මේකට අපි කියන්නේ සුපීරියර් වීනා කාව. හරි? මේ දෙකෙන්ම blood heart එකට පිරෙනවා. හරිද? heart එකට පිරෙනවා. heart එක කොහොම මිරිකලා තිබිලා එහෙම නැත්නම් heart එක අපි කියන්නේ සංකෝචනය වෙලා තිබිලා එකපාරට ඉහිල් වෙනකොට සංකෝචනය වෙලා තිබිලා ඉහිල් වෙනකොට චූෂණය වගේ blood ඇදලා ගන්නවා මේ ඇතුළට. blood ඇතුළට ගන්නවා. හරි? මේ blood ඇදලා ගන්නකොට heart muscle එකේ බිත්තිය යම්කිසි ක්‍රියාවක් කරනවා. ඒ කියන්නේ heart muscle එක heart එක blood වලින් fill වෙනවනේ. fill වෙනවනේ. ඒ blood fill වෙනකොට heart muscle එකේ යම්කිසි කාර්යයක් කරනවා. heart muscle එක විසින් යම් කාර්යයක් කරනවා. අපි ඒකට තමයි කියන්නේ preload එක කියලා. හරි? අපි ඒකට තමයි කියන්නේ preload එක කියලා. කොහොමද දැන් heart එක preload එක ඉතින් සරල මම මේ කියන්නේ heart එක preload එක කියලා කියන්නේ heart එක blood වලින් fill වෙනකොට heart එකේ muscle එකෙන් කරන කාර්යය. task එක. ඊට පස්සේ අපිට ඊළඟට ප්‍රශ්නයක් එනවා මොකද්ද එහෙනම් afterload එක කියන්නේ කියලා.
ආෆ්ටර් ලෝඩ් එක කියන්නේ මොකක්ද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. හරි? ආෆ්ටර් ලෝඩ් එක කියන්නේ මේක. හරි? ආෆ්ටර් ලෝඩ් එක කියන්නේ මෙන්න ආගන්න. හරිද? මෙන්න සංස්ථානික මහා දමනීය එහෙම නැත්නම් ඇවෝට එක ඔයාලා දන්නවා පටන් ගන්න මෙතනින්. ඇවෝට එක පටන් ගන්න මෙන්න මෙතනින් නේද? මෙන්න මෙතනින් පටන් ගන්න. මේ කෙළවරේ තියෙනවා semi lunar valve කියලා valve එකක්. එහෙම නැත්නම් අඩසඳ කපාට. මොනවාම semi lunar valve නැත්නම් අඩසඳ කපාට කියලා කපාට තියෙනවා. එතකොට දැන් මේක blood වලින් පිරීලා තියෙන්නේ. මේක blood වලින් පිරීලා තියෙන්නේ. හරි? හරි. එතකොට නම් කොහොමද දැන් after load එක ගැන අර්ථ දැක්වීම කරන්න හදන්නේ. හරිද? එතකොට විශේෂයෙන්ම මෙන්න මේ left ventricular wall එකේ හරි left ventricular wall එක විශේෂයෙන්ම heart muscle එකනේ. එතන heart muscle එක විසින් විශේෂයෙන්ම මොකක්ද කරන්න ඕනේ heart muscle එක විසින් මෙහෙම මේ කෝචිකාව නැත්තම් left ventricle එක මෙහෙම සංකෝචනය කරලා left ventricle එක සංකෝචනය කරලා මේ aorta එකට blood supply කරන්න ඕනේ. blood supply කරන්න ඕනේ. හරිද? අන්න ඒක විශේෂයෙන්ම left ventricle එක සංකෝචනය වෙලා මෙන්න මේ කපාට යවලා මේ blood aorta එකේ තියෙන pressure එක අභිභව ගිහිල්ලා ප්‍රතිරෝධය අභිභව ගිහිල්ලා aorta එකට blood supply කරන ක්‍රියාවලියක් තියෙනවා. අන්න ඒ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ඒ කරන ක්‍රියාවලියට තමයි ඒ කරන කාර්යයට තමයි අපි කියන්නේ after load එක කියලා. after load එක කියලා. හරි? හරි. එතකොට heart muscle එකේ ප්‍රධාන ක්‍රියාවලිය දෙක තමයි after load එකයි preload එකයි. හරිද? after load එකයි preload එකයි. හරි? ඒක තේරුම් ගන්න. ඔන්න දැන් අපි after load එකයි preload එකයි ගැන දන්නවා. හරි? හරි. දැන් බලමු මේක ඇන්ජයිනත් එක්ක බද්ධ වෙන්නේ කොහොමද කියලා. හරි? හරි. එතකොට මයෝකාඩිය O2 සප්ලයි එකක් තියෙනවා හැම එකේම. හරි? මයෝකාඩියම් O2 සප්ලයි එකක් තියෙනවා. මයෝකාඩියල් කියලා කියන්නේ හෘද පේශි වලට ඔක්සිජන් සප්ලයි එකක් තියෙනවා. හරි? ඊට පස්සේ තියෙනවා මයෝකාඩියල් O2 ඩිමාන්ඩ් එකකුත් තියෙනවා. ඉල්ලුමකුත් තියෙනවා. හරි? මේ අතර සම්බන්ධයක් ඔන්න අපි දැන් ගොඩනගමු. මයෝකාඩියල් O2 සප්ලයි එක දෙන්නේ කවුද? coronary artery. coronary artery. හරිද? මයෝකාඩියල් O2 ඩිමාන්ඩ් එකක් ඕනේ මොකටද? මයෝකාඩියල් O2 ඩිමාන්ඩ් එකක් ඕනේ මොකටද මං කිව්වා? මොකටද ඕනේ? preload එකටයි after load එකටයි. හරි? preload එකටයි after load එකටයි. මයෝකාඩියල් ඔක්සිජන් ඩිමාන්ඩ් එකක් ඕනේ preload එකට after load එකට. මයෝකාඩියල් ඔක්සිජන් සප්ලයි එක කරන්නේ නැත්නම් සප්ලයි කරන්නේ coronary artery. නිරෝගී පුද්ගලයෙක්ගේ හරි මේ දෙන්න අවම වශයෙන් සමානවත් වෙන්න ඕන. මේ දෙන්න සමානව තියෙන්න ඕන. මොකද මයෝකාඩියල් ඔක්සිජන් ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ heart muscle එකට ඔක්සිජන් ඉල්ලනවා. හරි? ඒ ඉල්ලන ඔක්සිජන් දෙන්න හැකියාව සප්ලයි කරන්න හැකියාව coronary artery වලට තියෙන්න ඕනේ. නිරෝගී කියන්නේ ඒකයි. අපි දැන් ඔයාලා උතන අපි ඔක්කොම නිරෝගී. ඒ කියන්නේ අපේ මයෝකාඩියල් ඔක්සිජන් සප්ලයි එක ඩිමාන්ඩ් එකට සමානයි. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙන්න ඊළඟට ඇති වෙන ප්‍රශ්නේ. විශේෂයෙන්ම විවිධ හේතු නිසා මේ coronary artery block වෙනවා. විශේෂයෙන්ම විවිධ හේතු නිසා coronary artery වල තැම්පත් වෙනවා. විශේෂයෙන්ම මේ විදිහට cholesterol LDL low density lipoprotein නැත්නම් LDL මේව තැම්පත් වෙනවා. හරි මේව තැම්පත් වෙනවා. ඒ තැම්පත් වුණාන් පස්සේ ඒ ප්‍රදේශයෙන් එතනින් එහාට ඔක්සිජන් සප්ලයි එක අඩුයි, බ්ලඩ් සප්ලයි එක අඩුයි. ඒවලට තේරෙනවා. ඔක්සිජන් සප්ලයි එක අඩුයි, බ්ලඩ් සප්ලයි එක අඩුයි. හැබැයි ඔක්සිජන් සප්ලයි එක බ්ලඩ් සප්ලයි එක අඩු වුණාට ඕක heart එක දන්නේ නැහැ.
heart එක කොහොමත් function වෙනවා. heart එකේ preload එකක් තියෙනවා. heart එකේ upload එකක් තියෙනවා. ඒව අඩු වෙන්නේ නැහැ. ඔක්සිජන් demand එක එහෙම්ම තියෙනවා. ඔක්සිජන් demand එක එහෙම්ම තියෙනවා. හරිද? හැබැයි ඔක්සිජන් demand එක අඩු වුණු ගම sorry ඔක්සිජන් ඉල්ලුම මේ සැපයීම අඩු වුණු ගම නේද? ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. හරි මේ තියෙන්නේ healthy. හරි දැන් බලමු අපි ඊළඟට මොකද වෙන්නේ කියලා. මේ විදිහට ඇතරෝම එකක් වුණාම මොකද වෙන්නේ? මයෝකාඩියල් O2 supply එක හරි අඩු වෙනවා මයෝකාඩියල් O2 demand එකට වඩා හරි ඒ කියන්නේ demand එක වැඩි supply එක අඩුයි ඉල්ලුම වැඩි සැපයීම අඩුයි ඉල්ලුමට වඩා සැපයීම අඩු නම් ඌනතාවයක් එනවා මොන ඌනතාවයක් දෙන්නේ ඔක්සිජන් ඌනතාවයක් ඒ නිසා පේශී වෙහෙසටපත් වෙනවා පේශි වල යම් රසායන ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා ඒ නිසා heart muscle එක දැඩි වේදනාවකටපත් වෙනවා අපි ඒකට කියනවා angina pectoris කියලා අපි කියනවා angina pain එක කියලා angina ප්‍රධාන වශයෙන් ආකාර තුනයි එකක් stable angina අනිත් එක unstable angina අනිත් එක Prinzmetal angina කියලා. එච්චර ගැඹුරට යන්න බෑ. නමුත් ඕන ටික ඔන්න මම කිව්වා. angina එකක් විග්‍රහ කරන්නේ මෙහෙමයි. this is angina. හරි? දැන් angina වලට treat කරද්දී අපි කරන්න ඕනේ නම් මොකද්ද? අපි angina වලට treat කරද්දී කරන්න ඕනේ preload එකයි afterload එකයි අඩු කරන්න ඕනේ අංක 1ට. හරි? angina වලට treat කරද්දී කරන පළවෙනි සිද්ධාන්තය preload එක අඩු කිරීම සහ විශේෂයෙන්ම preload එක අඩු කිරීම සහ afterload එක අඩු කිරීම. විශේෂයෙන් preload එක අඩු කිරීම සහ ඒ ආශ්‍රිතවම afterload එක අඩු කිරීම. අංක 1. angina හැදලා තියෙන එක. අංක 2 coronary blood supply එක වැඩි කරන්න ඕනේ. මේක අංක 2. මේක MCQ අහලා තියෙන අවුරුදු කීපයක. හරි? අංක 2. angina තියෙන එක්කෙනෙකුට අපි කරන්න ඕනේ ඉස්සෙල්ලම preload outload අඩු කරලා එතනින් oxygen demand එක අඩු කරනවා. demand එක අඩු කරනවා. ඒත් එක්කම O2 supply එක වැඩි කරන්න අපි coronary artery dilate කරනවා. අපි කරන්නේ coronary artery dilate කරනවා. මෙන්න එක. හරි? ඔන්න principle එක. හරි? අපිට ඒකෙදි දැන් මේ මෙතන ප්‍රශ්න විග්‍රහ කරගන්න ඕන නිසා මම කිව්වේ ඒකෙදි මේකෙදි කියන්නේ මෙහෙමයි true or false about propranolol is a beta blocker. True, it is increases heart rate. False, it contraindicated bronchial asthma. True, it is prevention of angina. හරි angina prevention කරන විදිහ මොන මම කියනවා beta blocker වල අපි beta blocker දුන්න ගමන් heart rate එක අඩු වෙනවා heart එක ගැහෙන ගැඹුර අඩු වෙනවා rate එක අඩු වෙනවා ගැඹුර අඩු වෙනවා අනිවාර්යයෙන්ම afterload එක අඩු වෙනවා හරි afterload එක අඩු වෙනවා ඒත් එක වක්‍රව preload එකත් අඩු වෙනවා afterload එක අඩුයි විශේෂයෙන්ම preload එක අඩුයි ඒ නිසා myocardial oxygen demand එක අඩු වෙනවා angina කියලා කියනවා අඩු වෙන ගමන් මේ ඌනතාවය නැති වෙනවා විදේනවා මේ දෙන්න සමාන වෙනවා සමාන වුණාම angina හැදෙන්නේ නැහැ prevention of angina නිසා මේක indication එක විශේෂයෙන් මතක තියාගන්න prevention of angina any beta blocker can use හරි මේක මම පැහැදිලිවම කිව්වා ස්ක්‍රීන්ෂොට් එකක් හරි දාගෙන පැහැදිලිව තියාගන්න බීටා බ්ලොකර් වලින් තමයි මේ විදිහට අඩු කිරීම සිද්ධ කරන්නේ. තව තියෙනවා බෙහෙත් වර්ග. දැන් මෙතන පාඩමට අදාළ නිසා මම කිව්වේ බීටා බ්ලොකර් වලින් මෙහෙම අඩු කිරීම කරනවා. ඇන්ජයිනා වලදී ඇත්තටම වෙලා තියෙන්නේ මෙහෙම. හරි. ඊළඟට ඒකේ E වලට එනවා නම් E කියනවා it should be avoided in heart failure. It should be avoided in heart failure කියලා කියනවා. ඔව්. propranolol නේද? ඔව්. propranolol heart failure වලදී දෙන්නේ නැහැ. true. උත්තරේ true. මොකද heart failure වලදී දෙන්න පුළුවන් beta blockers තියෙන්නේ 4ක්. heart failure වලදී beta blocker දෙන්න පුළුවන්. හැබැයි නිකන් මේ
uncontrolled heart failure එකකදී දෙන්නේ නැහැ. heart failure කියලා කියන්නේ heart එක හරියට pump වෙන්නේ නැහැ. heart එක muscle එක හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. blood pump කරන්න බෑ. pumping ability අඩුයි. ඒ වැනි වෙලාවකදී දෙන්න පුළුවන් beta blockers තියෙනවා නැත්තේ නෑ. හැබැයි beta blockers තියෙන වර්ග 4යි. propranolol usually දෙන්නේ නැහැ. beta blocker 4ක් තියෙනවා. මම කියන්නම් heart failure වලදී දෙන්න පුළුවන් beta blocker වර්ග 4. ඒ 4 අරින්න අනිත් සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. ඒ 4 දෙන්නේ විශේෂයෙන්ම control කරපු වෙනත් බෙහෙත් දීලා control කරපු heart failure එකට නැතුව uncontrolled heart failure වලදී beta blocker පාවිච්චි කරන්නේ නැහැ. හරි. අපි බලමු එහෙනම් මොනවද මේ heart failure වලදී දෙන්න පුළුවන් beta blockers කියලා. heart failure එකක් තියෙන කෙනෙක්ගේ අපිට දෙන්න පුළුවන් beta blockers තියෙනවා වර්ග 4ක්. හරි. beta blockers used in heart failure. හරි. heart failure. දැන් ගන්න අය පුළුවන් නම් ලියලා දාන්න. හරි. heart failure. මොනවාද? එකක් තමයි carvedilol. carvedilol. අනිත් එක bisoprolol. bisoprolol. අනිත් එක metoprolol. metoprolol. අනිත් එක විශේෂයෙන්ම elderly patient වලට පාවිච්චි කරනවා nebivolol. හරි. මෙන්න මේ ටික තමයි beta blockers heart failure වලදී පාවිච්චි කරන්න පුළුවන් ටික. හරි. ඒ ටික දාගන්න. heart failure වලදී දෙන්න පුළුවන් beta blockers ටික තමයි ඔය මම පැහැදිලි කරේ. මේක අනිවාර්යෙන් මතක තියාගන්න. මේ beta blocker පාවිච්චි කරපුවාම විශේෂයෙන්ම heart failure වල තියෙන සමහර symptoms prevent කර ගන්න පුළුවන්. ඒ වගේම යාගේ life ජීවිත අපේක්ෂාව නැත්නම් survival එක වැඩි කර ගන්න පුළුවන්. ඒ කියන්නේ ලයිෆ් ටයිම් එක වැඩි කර ගන්න පුළුවන්. මේ කියන්නේ mortality එක අඩු කරන්න පුළුවන්. මැරෙන්න තියෙන සම්භාවිතාව අඩු කරන්න මේ බෙහෙත් වලට පුළුවන් heart failure කෙනෙක්ගේ. හරි? ඒක මතක තියාගන්න. හරි. ඒක උත්තර ටික මම කියන්නම්. 26 වෙනි ප්‍රශ්නෙට උත්තරය true or false about propranolol. A true, B false, C true, D true, E true. හරි. propranolol heart failure වලදී දෙන්නේ මේ වගේ. මෙහෙම වුණා නම් ওই ප්‍රශ්නේ true or false about beta blocker කියලා තිබුණා නම් ඔය අවසාන උත්තරේ හරි. මේ අවසාන උත්තරේ එහෙම නෙමෙයි වැරදි. හරිද? දැන් දෙන්න පුළුවන් බීටා බ්ලොකර් වර්ග 4ක් තියෙනවා. හරි. අපි එහෙනම් බලමු ඊළඟ ප්‍රශ්නෙට අග්ගලෙමු. 27 true or false of diuretics. diuretics ගැන කතා කරනවා. මම diuretics ගැන ටක් ගාලා පොඩි summary එකක් කරන්න. diuretics ගැන summary එකක් කරන්නම් පටස් ගාලා. අපි බලමු diuretics වල summary එක. හරි. diuretic එකක් කියලා කියන්නේ urine වැඩිපුර පිට කරන urine volume එක වැඩිපුර පිට කරන බෙහෙතක් කියලා සරලව මතක තියාගන්න. ඇත්තටම urine විතරක් නෙමෙයි පිට කරන්නේ electrolytes උත් පිට කරනවා. විශේෂයෙන්ම sodium, potassium, calcium, chloride වගේ දේවල් තැඟින් loss වීමක් සිද්ධ වෙනවා diuretic එක පාවිච්චි කරද්දී. එතන අපි බලමු diuretic එකක් අපි මොකක්ද diuretic එකක් කියන්නේ? මොනවද diuretic වර්ග කියන එක පොඩ්ඩක් බලමු. හරි? දැන් අපි ගත්තොත් අපිට තියෙනවා කිඩ්නි දෙකක්. මේ කිඩ්නි වල විශේෂයෙන්ම කිඩ්නි එකක ෆන්ක්ෂනල් යුනිට් එක. ඔයාලා දන්නා ෆන්ක්ෂනල් යුනිට් එක තමයි නෙෆ්‍රෝන් එක කියන එක. නෙෆ්‍රෝන් එක එහෙම නැත්නම් අපි කියනවා මෙන්න මේ විදිහේ නෙෆ්‍රෝන් එක. ෆන්ක්ෂනල් යුනිට් එක තමයි නෙෆ්‍රෝන් එක. හරි. මේ විදිහට තියෙන්නේ නෙෆ්‍රෝන් එක. එතකොට නෙෆ්‍රෝන් එකක් මේ තියෙන නෙෆ්‍රෝන් එක. නෙෆ්‍රෝන් සිංහලෙන් කියන්නේ වෘක්කාණු. නෙෆ්‍රෝන් එකක් ගත්තොත් නෙෆ්‍රෝන් එකක කොටස් ටික අපි බැලුවොත් එහෙම මේ තියෙන්නේ වෘක්කීය දමනීය ශාඛාවක්. හරි?
මේකට අපි කියනවා afferent arteriole. Afferent arteriole. මේකට අපි කියන්නේ afferent. මේකට අපි කියනවා efferent arteriole. හරි? efferent. හරි. මෙන්න මේකට අපි කියනවා glomerular. මේක අපි කියනවා Bowman cap. Bowman cap එක. මේ හරියට අපි කියනවා proximal convoluted tubule. හරි. මේ හරියට අපි කියනවා distal convoluted tubule. මේකට අපි කියනවා loop of Henle. මේකට අපි කියනවා thick ascending link. thick ascending link. මේකට අපි කියනවා descending thick කතාවක් ගැටක දාමු ascending link. මේකට අපි කියනවා descending link. descending link. මේ පොඩ්ඩක් බලන්න වලගාව දැනට පොඩ්ඩක්. හරි. එතකොට මෙන්න මෙතනදී ෆිල්ටර් වෙන සෝඩියම් ප්ලස්. හරි. මෙතනින් ෆිල්ටර් වෙන සෝඩියම් ප්ලස් මේ විදිහට මේ ඉස්සරහට ගමන් කරද්දී මෙතනින් ෆිල්ටර් වෙන සෝඩියම් ප්ලස් ගෙන් 65ක් මේ ප්‍රදේශයේදී නැවත රුධිරයට උරා ගන්නවා. මේ ප්‍රදේශයේදී නැවත රුධිරයට උරා ගන්නවා. මේ ප්‍රදේශයේදී 125ක් නැවත රුධිරයට උරා ගන්නවා සෝඩියම් ප්ලස්. මේ ප්‍රදේශයේදී 5-10 අතර ප්‍රමාණයක් නැවත රුධිරයට උරා ගන්නවා. මේ ප්‍රදේශයේදී සාමාන්‍යයෙන් 2-3ක් අතර ප්‍රමාණයක් නැවත රුධිරයට උරා ගන්නවා. මොනවද මේ නැවත රුධිරයට උරා ගන්නේ? සෝඩියම්. සෝඩියම්. දැන් මේ 65ක් උරා ගන්න එක අපි ඉස්සරහට අමතක කරන එක වෙනම මෙකැනිසම් එකක් නිසා විශේෂයෙන්ම 25 සෝඩියම් උරා ගන්න මේ ප්‍රදේශයේ. ඒක අපිට හරි වැදගත්. ඊට පස්සේ මෙතනත් 5-10ක් අතර ප්‍රමාණයක්. මෙතන 2-3ක් අතර ප්‍රමාණයක්. විශේෂයෙන් මතකයෙන් මෙන්න මේ තැන්වලදී මේ සෝඩියම් උරා ගන්න විට සෝඩියම් උරා ගන්නකොට ඒ සෝඩියම් උරා ගන්නවත් එක්කම ජලයත් උරා ගන්නවා. සෝඩියම් උරා ගන්නවත් එක්කම ජලයත් ආපහු රුධිරයට උරා ගන්නවා. මම රුධිර වාහිනිය දැන් අඳින්න. රුධිර වාහිනිය වහමු තියෙන්නේ. මේ රුධිර වාහිනියට තමයි මේ සෝඩියම් සහ ජලය උරා ගන්න. ඒතර සෝඩියම් සහ ජලය මෙහෙම උරා ගන්න නිසා ජල ප්‍රතිශෝෂණයක් වෙනවා. සෝඩියම් ප්‍රතිශෝෂණයක් වෙනවා. ඒ නිසා දේහෙන් දිනකට පිටවෙන මුත්‍රා ප්‍රමාණය පාලනයක් තියෙනවා. ඒ කියන්නේ නිශ්චිත වොලියුම් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් දිනකදී දෛනිකව වකුගඩු දෙකෙන් ෆිල්ටර් කරනවා දවසකට ලීටර 180ක්. අලේ ලීටර 180ක් ෆිල්ටර් කරනවා. පෙරනවා මේ ඇඟේ මේ වකුගඩු වල තියෙන සියලුම ගුච්චිකා වලින් එහෙම නැත්නම් ග්ලොමරියුලා වලින් ලීටර 180ක් දවසකට ෆිල්ටර් කරනවා. හැබැයි මේකෙන් 178.5ක් නැවත මේවෙන් ප්‍රතිශෝෂණය වෙනවා. මුත්‍රා විදියට දවසකට පිට වෙන්නේ සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට ලීටර 1.5යි. ලීටර 1.5යි. හරි. එතකොට දැන් අපිට වැදගත් දේ මේකයි. මෙන්න මේ A කියන ස්ථානයේදී B කියන ස්ථානයේදී C කියන ස්ථානයේදී සෝඩියම් ප්‍රතිශෝෂණය වීමේදී ඒත් එක්ක ජල ප්‍රතිශෝෂණයකුත් වෙනවා. ඒ නිසා ඔයාලට පේනවා 25ක් සෝඩියම් ප්‍රතිශෝෂණය වෙන තැනදී ජල ප්‍රතිශෝෂණය වැඩි. ඊට වඩා ටිකක් අඩුයි 5-10ක් අතරදී. ඊටත් වඩා අඩුයි 2-3 අතරදී. හරි? ඒ නිසා අපි යම්කිසි විදිහකින් අපි බෙහෙතක් දීලා මේ සෝඩියම් ප්‍රතිශෝෂණයට බාධා සෝඩියම් ප්‍රතිශෝෂණය වැළැක්වුවොත් මොකද වෙන්නේ බලන්න. සෝඩියම් ප්‍රතිශෝෂණය වැළැක්වුවොත් හරි මෙතනදී සෝඩියම් ප්‍රතිශෝෂණය වැළැක්වුවොත් විශේෂයෙන් A කියන ස්ථානයේදී විශාල ජල ප්‍රමාණයක් ප්‍රතිශෝෂණය නවතිනවා. ඒ නිසා මුත්‍රා වැඩි ගොඩාක්වත් මුත්‍රා විදිහට පිට වෙනවා. මුත්‍රා ගොඩාක් පිට වෙනවා. ඊට පස්සේ 5-10ක් අතර ප්‍රමාණය බ්ලොක් කරපුවම ඊට වඩා අඩු ප්‍රමාණයක් මුත්‍රා වැඩියෙන් පිට වෙනවා. 2-3ක් අතර බ්ලොක් කරද්දී ඊටත් වඩා ටිකක් අඩු ප්‍රමාණයක් තමයි මුත්‍රා වැඩිපුර පිට වෙන්නේ. මොනවා වුණත් සෝඩියම් ප්‍රතිශෝෂණය වැළැක්වුවොත් ඒකෙන් ජල ප්‍රතිශෝෂණය වළකිනවා. ඒ නිසා වැඩිපුර මුත්‍රා පිට වෙනවා. වැඩිපුර සෝඩියම් පිට වෙනවා. සමහරට පොටෑසියම් ලොස් වෙනවා. සමහරට ක්ලෝරයිඩ් ලොස් වෙනවා. අන්න එහෙම කරන මෙඩිසින් වලට අපි කියනවා ඩයුරිටික් කියලා. ඔන්න ඩයුරිටික් එක දැක්වීම
හරිද? එතකොට මෙතනදී ක්‍රියාත්මක වෙන ඩයුරටික් එක ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? loop of Henle. ඒ නිසා ඒ බෙහෙත් වලට අපි කියනවා loop diuretic කියලා. අපි වල කියනවා loop diuretic. හරි? අපි වල කියනවා loop diuretic කියලා. හරිද? එතන අපිට loop diuretic කියලා අපි කියනවා. හරි? ඊළඟට අපි වලට loop diuretic කියලා කියනවා. ඊළඟට මේ ප්‍රදේශයේදී සෝඩියම් ප්‍රතිශෝෂණය වළක්වන බෙහෙත් වලට අපි කියන්නේ thiazide diuretic කියලා. අපි කියන්නේ thiazide. මේ ප්‍රදේශයේදී සෝඩියම් ප්‍රතිශෝෂණය වළක්වන අපිට කියන්නේ potassium sparing diuretic. potassium sparing diuretic කියලා අපි කියන්නේ. හරි? දැන් එතකොට මෙතනදී උදාහරණ මට ගන්න පුළුවන් loop diuretics වලට උදාහරණ furosemide නැත්නම් පරණ නම furosemide. furosemide නැත්නම් furosemide ගන්න පුළුවන්. එතන loop diuretic එකක් ගත්තොත් එහෙම very potent. ඔයාලට පේනවා loop diuretic එකක් ගත්තොත් sodium ප්‍රතිශෝෂණ 25කින් නවත්තන නිසා විශාල මුත්‍ර ප්‍රමාණයක් පිට කරන නිසා furosemide කියන්නේ furosemide is very potent diuretic. Then thiazide only block 5 to 10% sodium reabsorption. Therefore, it's moderately effective one. Make a moderately effective therapy. Make a very potent. Make udaharana HCT, hydrochlorothiazide. Hydrochlorothiazide. Now, වර්ග තියෙන උදාහරණ. Potassium sparing diuretic can ඊටත් වඩා අඩුයි. තාම සුළු මුත්‍ර ප්‍රමාණයක් තමයි වැඩි ප්‍රතිපිට කරන්නේ. උදාහරණ spironolactone. spironolactone අපිට ගන්න පුළුවන්. හරි. මෙන්න මෙහෙමයි diuretic ගැන අපිට කතන්දරේ කියන්නේ. ඒක diuretic මොනවටද පාවිච්චි කරන්නේ? basically ගත්තොත් එහෙම diuretic පාවිච්චි කරනවා වැඩිපුර මුත්‍රා පිට කරලා ඉදිමීම අඩු කරන්න edema වලදී පාවිච්චි කරනවා. ඊට අමතරව heart failure වලදී පාවිච්චි කරනවා විශේෂයෙන්ම diuretic. තවත් විවිධ conditions වලදී පාවිච්චි කරනවා විශේෂයෙන්ම hypertension අධිරුධිර පීඩනයේදී පාවිච්චි කරනවා. එතකොට furosemide ගැන ගත්තොත් furosemide ගේ විශේෂ ලක්ෂණ තමයි මෙන්න මේවා. furosemide ගේ විශේෂම ලක්ෂණ ටික තමයි furosemide කියන බෙහෙත potent diuretic එකක්. වකුගඩුවේ විශේෂයෙන්ම දුර්වල අවස්ථාවක තිබුණා. අධික ලෙස වකුගඩු දුර්වලලා තිබුණා. වකුගඩු ඒ කියන්නේ kidney failure වලදී furosemide දෙන්න පුළුවන්. ඊට පස්සේ furosemide සාමාන්‍යයෙන් oral දුන්නොත් එහෙම පැයකින් විතර ඇක්ෂන් එක ස්ටාර්ට් කරනවා. පැය 6ක් ඇක්ෂන් එක තියෙනවා. ඒක IV දුන්නොත් ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් එකක් විදිහට දුන්නොත් පැය භාගයෙන් ඇක්ෂන් එක ස්ටාර්ට් වෙනවා. හරි? ඒ වගේම IV දුන්නොත් furosemide එයාට පුළුවන් විශේෂයෙන්ම diuretic action එකට අමතරව එයාගේ ඒ පුද්ගලයාගේ ශිරා පළල් කරන්න venodilator effect එකක් තියෙනවා. හොඳට මතක තියාගන්න. ශිරා පළල් කිරීමේ හැකියාවක් තියෙනවා IV. furosemide IV දුන්නොත් එයාට පුළුවන් රුධිර වාහිනී විශේෂයෙන්ම ශිරා පළල් කිරීමේ හැකියාවක් තියෙනවා. නිසා acute heart failure වලදී පාවිච්චි කරනවා. ඊළඟට furosemide ගේ ওই ටික හරි වැදගත්. ඊට පස්සේ furosemide සාමාන්‍යයෙන් usual hypertension වලදී දෙන්නේ. සාමාන්‍ය hypertension එකක් තියෙන කෙනෙකුට furosemide සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. කවුරු හරි ડોක්ටර් කෙනෙක් ගාවට ගියොත් එයාට hypertension තිබුණ පළියට ડોක්ටර් furosemide දෙන්නේ නැහැ. furosemide දෙන්නේ කොයි වෙලාවටද? අපි කියනවා resistant hypertension වලදී. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඖෂධ ඒ කියන්නේ antihypertensives 3කට වඩා වැඩි ප්‍රමාණයකින් නම් ප්‍රෙෂර් එක කන්ට්‍රෝල් කරන්න වෙන්නේ. ඒකට අපි කියනවා resistant case එකක් කියලා. resistant case වලදී විශේෂයෙන්ම පාවිච්චි කරන ඇරෙන්න normal hypertension වලදී එහෙම නැත්නම් සාමාන්‍ය hypertension එකක් තියෙන normal patient කෙනෙකුට දෙන්නේ නැහැ. resistant hypertension තියෙන අයට තමයි දෙන්නේ. හරි ඒක චුට්ටි මතකයක් තියාගන්න. ඊළඟට අපි ගත්තොත් එහෙම thiazide ගැන thiazide තමයි drug of choice විශේෂයෙන්ම elderly එහෙම patient ලගේ hypertensions වලදී විශේෂයෙන්ම කවුරු හරි කෙනෙක් ડોක්ටර් කෙනෙක් ගාවට ගියොත් මට hypertension තියෙනවා කියලා නැත්නම් ડોක්ටර් diagnose කරොත් එයා first line treatment එක විදිහට දෙන බෙහෙත් අතරේ thiazide නැත්නම් hydrochlorothiazide ඉහළින්ම සිටිනවා. ඒතර hydrochlorothiazide දෙන්නේ අපි hypertension වලදී දෙනවා අනිවාර්යයෙන්ම දෙන්නේ low dose එකක්. hypertension වලදී දෙන්නේ low dose. low dose එකකින් දෙන්නේ මතක තියාගන්න අඩු මාත්‍රාවකින් දෙන්නේ
සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 12.5 සිට 50 විතර වෙනකන් දෙන්නේ. එයා once a day දෙන්නේ. එයාගේ ඇක්ෂන් එක ගොඩක් වෙලා තියෙන පැය 12ක් විතර. ඒ නිසා එහෙම කරන්නේ ඒකයි. හරි. ඒතර ඔන්න ඔය ටික ඔළුවේ තියාගන්න. ඊට පස්සේ potassium asparine diuretic ඊට වඩා ටිකක් සංකීර්ණයි. potassium asparine diuretic එකේ නිකන් මතක තියාගන්න potassium sparring කියලාම කියනවා. sparring නම් potassium රඳවාගෙන තමයි මේ diuresis එක කරන්නේ. ඒ නිසා ලේ වල potassium ප්‍රමාණය වැඩි වෙනවා මේ බෙහෙත් බොනකොට. potassium asparine diuretic ගන්නකොට ලේ වල potassium ප්‍රමාණය වැඩි වීමකට ලක් වෙනවා. හරි. ඒක මතක තියාගන්න. හරි. අපි ඒවත් එක්ක තියාගෙන අපි බලමු මම ඔය මේ වෙලාව හැටියට කරන්න පුළුවන් ටික ඔය කරේ. හරි. අපි බලමු කොහොමද මේ ප්‍රශ්නෙට උත්තර අපි දෙන්නේ කියලා. 27 වෙනි ප්‍රශ්නේ true or false about diuretics. Furosemide is potent diuretic. ඒක true. Thiazide should be avoided in diabetic patients. ඔව් ඒක මට කියන්න ඕන. විශේෂයෙන්ම thiazide diuretic වුණත් ඊට පස්සේ loop diuretic වුණත් මේ දෙන්නම diabetic වැඩි කරනවා. ඒ දෙන්නගෙම අතුරු ආබාධයක් විදිහට diabetic වැඩි කරනවා. diabetic වැඩි කරන නිසා අනිවාර්යයෙන්ම diabetic වැඩි කරන නිසා එයා දෙන්නේ නැහැ. ඒ දෙන්න දෙන්න හොඳ නැහැ. හරි? ඊට පස්සේ C spironolactone is potassium asparine diuretic. මම බෝඩ් එකේ දාලාම තියෙනවා potassium asparine diuretic එක තමයි true. හරි? ඊට පස්සේ D in hypertension thiazide diuretics are given once daily. ඔව් දෙන්නේ low dose එකක් in the morning. කවුරු හැමදෙකුණා නම් ලියා ගන්න thiazide diuretic එහෙම නැත්නම් hydrochlorothiazide එහෙම නැත්නම් metolazone එහෙම නැත්නම් indapamide හරි මොනවා හරි කමන්නේ මේ group එකේ විශේෂයෙන්ම thiazide diuretic එක විශේෂයෙන්ම hydrochlorothiazide අපි දෙන්නේ උදේට in the morning දෙන්නේ morning dose එකක් විදිහට low dose එකක් දෙන්නේ ඒ ඇති maximum hypertension වල දෙන්න පුළුවන් maximum dose එක thiazide diuretic වල විශේෂයෙන්ම HCT වල hydrochlorothiazide වල maximum දෙන්න පුළුවන් 50 mg ඊට වඩා දීලා වැඩක් නැහැ හරි ඊට පස්සේ කියනවා thiazide diuretics are contraindicated in pregnancy. Oh, true. Pregnancy දී දෙන්නේ නැහැ. හරි? දෙන්නේ නැහැ. True. හරි? හරි. එහෙනම් ඒකට උත්තර ටික බලා ගන්න 27 වෙනි එකේ A true, B true, all true ඔක්කොම true. හරි. අපි එහෙනම් 28 වෙනි ප්‍රශ්නෙට යමු. 28 වෙනි ප්‍රශ්නෙට යමු. True or false regarding antihypertensives කියලා කියනවා antihypertensives කියලා කියනවා මම antihypertensive ගැන පොඩ්ඩක් සාරාංශයක් පොඩ්ඩක් මතක් කරලා ඉඳලා මේකට එන්න දැන් මේක හරියන්නේ නේද hypertension කියලා කියන්නේ අධිරුධිර පීඩනය ඒ කියන්නේ සාමාන්‍යයෙන් systolic pressure එක 90ට වැඩි වෙනවා systolic pressure එක 150ට වැඩි diastolic pressure එක 90ට වැඩි කේස් එකකට තමයි අපි කියන්නේ hypertension කියලා. ඒතර hypertension වලදී විශේෂයෙන්ම antihypertensive medicines භාවිතා කරන ආකාරය නැත්නම් පාවිච්චි කරන ආකාරය ගත්තොත් මේකේ principle එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙහෙමයි. සාමාන්‍යයෙන් diastolic pressure එක 90යි systolic pressure එක මෙච්චරයි වගේ තියෙනවා නම් ඒක කියලා ගන්නවා 5 මිලිමීටර්. මෙහෙම තියෙන කේස් එකක් අපි කියනවා hypertensive case එකක් කියලා. එතන hypertension වලදී විශේෂයෙන්ම බෙහෙත් නියම කිරීමේදී පළමු පෙළදී ඒ කියන්නේ first line treatment එක විදිහට සාමාන්‍යයෙන් දෙන්න නිර්දේශ කරන්නේ thiazide diuretic දෙන්න thiazide diuretic දෙන්න නිර්දේශ කරනවා. මෙවැනි එකකදී ඒ කියන්නේ ඉස්සෙල්ලාම hypertension හොයාගත්ත patient කෙනෙක් නම් ඉස්සෙල්ලාම diagnose වුණාන් පස්සේ ඊට පස්සේ දෙනවා calcium channel blockers දෙනවා හරි එහෙම නැත්නම් දෙනවා ACE inhibitors දෙන්න පුළුවන් එහෙම නැත්නම් දෙන්න පුළුවන් ARBs angiotensin receptor blockers මෙන්න මේ බෙහෙත් වර්ග 4 දෙන්න පුළුවන් හරි first line treatment එක. කවුරු හරි patient කෙනෙක් ડોක්ටර් ගාවට ගියොත් ડોක්ටර් බලන මෙයාට ගැලපෙන්නේ මොකක්ද කියලා මේ හතරෙන් එකක් තමයි start කරන්නේ. start කරන්න ඕනේ මේ හතරෙන් එකක්. හරි. මේකට උදාහරණ HCT.
මේකට උදාහරණයක් මම කියන්නේ කැප්ටර් P. කැප්ටර් P. මේකට උදාහරණයක් ලොසාටන්. ලොසාටන්. මේකට උදාහරණයක් නිෆිඩිපින් නැත්නම් වෙරපමින්. වෙරපමින්. හරි. මෙන්න මේව. හරි. ෆස්ට් ලයින් ට්‍රීට්මන්ට් එක මේ හතරෙන් එකක්. මේ හතරෙන් එකක් දීලා බලනවා. මාස කීපයක් ගත වෙනවල මාස 3ක් විතර මට හරියට ඩියුරේෂන් එක මතක නැහැ. දීලා බලනවා මේන් එකක් දීලා බලනවා. ප්‍රෙෂර් අඩු නැත්නම් කන්ට්‍රෝල් නැත්නම් එක්ක මේකේ මාත්‍රාව වැඩි කරනවා. එහෙම නැත්නම් මේ ගෲප් එක ඒ කියන්නේ මේ කියලා තියෙන වේට් වර්ග හතරෙන් එකක් තව ඇඩ් කරනවා අරකට. අරකට ඇඩ් කරනවා. කලින් ලියලා දෙන HTT න ඒක කොමින් ඇඩ් කරනවා. ඊට පස්සේ ඒකත් දීලා බලනවා. ඒකනුත් විශේෂයෙන්ම මේකක් නැත්තම් ඊළඟට සාමාන්‍යයෙන් වෙනත් ගෲප් එකකින් බෙහෙතක් බීටා බ්ලොකර් එකක් වගේ එකක් ඇඩ් කරන්න පුළුවන්. හරි. හරි. එතකොට අපිට එහෙනම් දැන් මෙතනදී පේනවා හයිපර්ටෙන්ෂන් වලදී පාවිච්චි කරන්න පුළුවන් ඩ්‍රග් ගෲප්ස් හතරක් මම දැනට මෙතන ලියලා තියෙනවා. මේ තයිසයිඩ් ඩයුරෙටික්ස් පුළුවන්, කැල්සියම් චැනල් බ්ලොකර් පුළුවන්, AC ඉන්හිබිටර් පුළුවන්, ARBS පුළුවන්, ඊට අමතරව පුළුවන් බීටා බ්ලොකර් පුළුවන්. බීටා බ්ලොකර් පුළුවන්. හරි. ඊට පස්සේ පුළුවන් ඇල්ෆා බ්ලොකර් පුළුවන් පාවිච්චි කරන්න. ඊට අමතරව පාවිච්චි කරන්න පුළුවන් සෙන්ට්‍රලි ඇක්ටින් ඩ්‍රග්ස් පාවිච්චි කරන්න පුළුවන්. සෙන්ට්‍රලි ඇක්ටින් ඇන්ටි හයිපර්ටෙන්සිව් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පාවිච්චි කරන්න පුළුවන් වේසෝ ඩයිලේටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. හරි. මේ විදිහට යන්න පුළුවන්. මම උදාහරණ නිකන් කියන්න මෙතන උදාහරණය ප්‍රොපනලෝල්. මයික උදාහරණයක් විතරක් දෙන්න මෙතන ඊට පස්සේ නිසා ප්‍රොපනලෝල්. බීටා ඇල්ෆා බ්ලොකර් උදාහරණයක් ප්‍රැසොසින්. ඊට පස්සේ සෙන්ට්‍රල් ඇක්ටින් මේන් මෙඩිසින් එක මෙතිල් ඩෝපා. මෙතිල් ඩෝපා ගැන කියද්දි අනිවාර්යයෙන්ම මම හිතන්නේ දන්නයට මතක් වෙනවා ඇති මෙතිල් ඩෝපා ගැන කියද්දි අනිවාර්යයෙන්ම මතක තියෙනවා සේෆ් ඉන් ප්‍රෙග්නන්සි නැත්නම් ජෙස්ටේෂනල් හයිපර්ටෙන්ෂන් වල තියෙන සේෆ් මෙඩිසින් එක. සේෆ් ඉන් ප්‍රෙග්නන්සි. හරි. වලදී දෙන්න තියෙන බෙස්ට් ඩ්‍රග් හයිපර්ටෙන්ෂන් වල මෙතිල් ඩෝපා. හරි. ඊට පස්සේ ප්‍රැසොසින් මේ විදිහේ දෙනවා. ඊට පස්සේ වේසෝ ඩයලේටර් එක්සැම්පල් ගත්තොත් එහෙනම් විශේෂයෙන්ම හයිඩ්‍රොලසින් අපිට ගන්න පුළුවන්. හයිඩ්‍රොලසින්. හරි. දැන් මෙන්න මේ විදිහේ බෙහෙත් ටික මම ඔය කිව්වේ. හරි. ඒතර මේ විදිහ තමයි මේ ට්‍රීට්මන්ට් එක යන්නේ. මේ තියෙන්නේ අපිට එදිනෙදා භාවිත වෙන ඇන්ටි හයිපර්ටෙන්සිව්ස් මෙඩිසින්ස් වර්ග ටික. ඒතර බලමු මොකද කියන්නේ කියලා. True or false regarding anti hypertensives. Verapamil is calcium channel blocker. True. හරි. උත්තරේ දීලා තියෙනවා. True. B. Enalapril is a beta blocker. වැරදි. Enalapril කියන්නේ AC inhibitor එකක්. Enalapril කාටරි අමතක නම් මතක කරගන්න. දැන් නෝට් එකක් තියෙනවා නම් බලන්න අරක. ACE inhibitor එකක්. හරි. ඒක වැරදි. එතකොට A true B false. C. methyl dopa recommended hypertension pregnancy. Safe in pregnancy. හරි. Safe in pregnancy. හරි. ඊට පස්සේ propranolol could be used alone in the treatment of mild hypertension. True. ඕන ප්‍රොපනෝල් විතරක් mild hypertension එකකදී බොහොම සුළු අධිරුධිර පීඩන එකදී පාවිච්චි කරන්න පුළුවන්. True. හරි. ඊළඟට E. Captopril is contraindicated in hypertension during pregnancy. ඔව් මතක තියාගන්න. විශේෂයෙන් මෙන්න මේ group දෙක. මෙන්න මේ අවසානට කියලා තියෙන group දෙක. AC inhibitor සහ ARBs දෙන්නම අනිවාර්යෙන්ම contraindicated in pregnancy. දැන් මතක තියාගන්න. AC inhibitor and ARBs both are contraindicated in pregnancy. Both are contraindicated in pregnancy. මතක තියාගන්න. හරි. දෙකම pregnancy දී contraindicated. දෙකම contraindicated. හරි. දෙකම contraindicated. හරි. ඊට පස්සේ 29 true or false of oral hypoglycemic drugs. True or false of oral hypoglycemic drugs ගැන තමා කතා කරන්නේ. ඒකෙදී අපි බලමු උත්තර ටික ඉස්සෙල්ලා බලලා ඉමු. මම අර උත්තර ටික කියන්නම්. 28 උත්තර A true, B false, C true, D true, E true. හරි. හරි. ඊළඟට අපි බලමු මම එන් ප්‍රශ්නේ. True or false of
oral hypoglycemic drugs. They are contraindicated. They are contraindicated in diabetes complicating pregnancy. හරිද? True or false of oral hypoglycemic drugs. ඊට පස්සේ කියනවා tolbutamide is effective in the treatment of diabetes in children. ඊට පස්සේ sulfonylurea act by increase in insulin secretion from pancreas. Tolbutamide is long-acting sulfonylurea. Metformin cause gastrointestinal side effects. හරි? හරි. ඒක මම ප්‍රශ්න ටික දැන් oral and oral hypoglycemic drugs වලින් මොකද්ද කරන්න කියලා මම ඉස්සෙල්ලා කියන්න. oral hypoglycemic drugs වලින් විශේෂයෙන්ම කරන්නේ එක්ක ඉන්සුලින් ශ්‍රාවය වැඩි කිරීම. එහෙම නැත්නම් ග්ලූකෝස් අවශෝෂණය අඩු කිරීම. එහෙම නැත්නම් දේහය තුල ග්ලූකෝස් නිෂ්පාදනය අඩු කිරීම. එහෙම නැත්නම් දේහය තුල ග්ලූකෝස් දහනය වැඩි කිරීම. හෝ දැන් අලුතෙන්ම new drugs තියෙනවා. ග්ලූකෝස් මුත්‍රාත් එක්ක ෆිල්ටර් වෙන එක වැඩි කරන ඔයාලා අහලා තියෙන එම්ෆාග්ලිප්‍රොසින් කියලා මෙඩිසින් එකක් තියෙන අලුත්ම ඩ්‍රග් එකක්. ඒකෙන් කරන්නේ මුත්‍රා වකුගඩු වලින් මුත්‍රාත් එක්ක සීනි එළියට යන එක වැඩි කරනවා. ග්ලූකෝස් එළියට යන එක වැඩි කරනවා. හරි? හරි. එතකොට ඒකෙදී විශේෂයෙන්ම අපිට ගත්තොත් එහෙම මෙහෙම කියනවා ඒවා මේ ප්‍රෙග්නන්සි එකදී දෙන්න බැයිලු. මේක පොදුවෙන් උත්තරේ දීලා තියෙන්නේ. They are contraindicated in diabetes and complicated pregnancy. වැරදි. ප්‍රෙග්නන්සි එකදී දෙන්න පුළුවන් විශේෂයෙන්ම metformin. metformin දෙනවා ඔයාලා දැකලා තියෙයි. ප්‍රෙග්නන්සි එකට ඉස්සෙල්ලත් දෙනවා. and throughout pregnancy දෙනවා metformin. දැන් අලුතෙන් මේ 2000 ප්‍රශ්නෙට උත්තරේදී ඒ දවස්වල ඉගන්නේ මේක දෙන්නේ නැහැ කියලා. නමුත් දෙනවා. දැන් ඔයාලා දැකලා metformin දෙනවා. ඊට අමතරව glibenclamide සමහර අවස්ථාවලදී pregnancy සමහර කාලවලදී glibenclamide දෙන්න පුළුවන්. ඒ නිසා oral antidiabetic drugs ඔක්කොම වගේ නෙමෙයි අදහස් වෙන්නේ. ඒ නිසා වැරදි. සමහර ඒවා දෙන්න පුළුවන්. දෙන්න පුළුවන් විශේෂයෙන් metformin සහ glibenclamide දෙන්න පුළුවන්. metformin ඕනම කාලයකදී දෙන්න පුළුවන්. glibenclamide සමහර කියන්නේ තැන්වලදී විතරයි පාවිච්චි කරන්න පුළුවන්. B. Tolbutamide is effective in the treatment of diabetes in children. නැහැ. දැන් ඒකෙදී ඒ ප්‍රශ්නේ විග්‍රහ කරන්න වෙන්නේ ඒකට උත්තරේ විග්‍රහ කරන්න වෙන්නේ මෙහෙමයි. චූටි ළමයින්ට ඩයබටික් තියෙනවා කියලා අදහස් කරන්නේ මතක තියාගන්න. චූටි ළමයින්ට ඩයබටික් තියෙනවා කියලා අදහස් කරන්නේ විශේෂයෙන්ම අර මම ඊයේ කිව්වා වගේ ඒගොල්ලන්ගේ උපතින්ම අග්න්‍යාශයේ බීටා සෛල ඒගොල්ලන්ගේ උපතින්ම අග්න්‍යාශයේ බීටා සෛල විනාශ වෙලා තියෙන්නේ 90%කට වඩා. 90%කට වඩා අග්න්‍යාශයේ බීටා සෛල විනාශ වෙලා තියෙනවා. ඒගොල්ලන්ට තියෙන බීටා සෛල 10%කට හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක්. ඒ නිසා යාගේ ඉන්සුලින් හැදෙනවා ඉතාලම අඩුයි. ඒ නිසා අනිවාර්යෙන් මුළු ජීවිත කාලෙම එයාට ඉන්සුලින් දෙන්න වෙනවා. මුළු ජීවිත කාලෙම එයාට ඉන්සුලින් දෙන්න වෙනවා. ඒතර එහෙම එක්කෙනෙකුට අපි oral hypoglycemic drugs දීලා වැඩක් නැහැ. හරි? ඒකයි කියන්නේ. ඒ නිසා ඒක වැරදි. හරි? එහෙම දීලා වැඩක් නැහැ. oral hypoglycemic drugs දීලා 7-5 වැඩක් නැහැ. එළියෙන් ඉන්සුලින් දෙන එක තමයි කරන්නේ. ඊට පස්සේ C. Sulfonylurea acts by increasing insulin secretion from the pancreas. Oh, ඒක true. හොඳට මතක තියාගන්න මෙකැනිසම් එක මට ඇඳලා පෙන්නන්න මට ටයිම් එක මදි මේ. අද මේ පේපර් එක අනිවාර්යෙන් ඉවර කරලා ඉන්න ඕන අනිකට යන්න. කලින් මේක අනිවාර්යෙන් ඉවර කරන්න ඕනේ අඩුම. හරි ඒ නිසා විශේෂයෙන් මතක තියාගන්න sulfonylurea කියන drug group එක. ඔයාලා ගාව හැමෝම ගාව නෝට් ඇති. විශේෂයෙන්ම tolbutamide, chlorpropamide, glibenclamide, glycoside, glipizide, limpiride වාගේ මෙඩිසින් ඔක්කොම අයිති වෙන sulfonylurea group එක. sulfonylurea group එකෙන් කරන්නේ මතක තියාගන්න අග්න්‍යාශයේ ඉන්සුලින් ශ්‍රාවය වැඩි කරනවා. අග්න්‍යාශයේදී ඉන්සුලින් ශ්‍රාවය වැඩි කරනවා. හරි? sulfonylurea ගැන කියද්දි විශේෂම දෙයක් දැන් තියෙන අලුතෙන්ම කියනවා නම් හැම sulfonylurea එකක්ම දෙන්න ඕනේ කැමරට පස්සේ. with meal or just after meal තමයි දෙන්න ඕනේ. ඔය මොක ගත්තත් දෙන්න ඕනේ after meal or with meal. කැමත් එක්ක. හේතුව hypoglycemia හරියට risk එකක් තියෙනවා මේ බේත් වල. ඊළඟට මේ group එකේ medicine දෙකක් මේවා targeted MCQ point. හරිද? විශේෂයෙන්ම sulfonylurea group එකේ medicine දෙකක් එකම prescription එකේ එකම patient ලියන්න බෑ.
ඒ කියන්නේ ලිබන් ක්ලමයිඩුයි ග්ලයිකෝසයිඩුයි එකට ලියන්න බෑ. ලිබන් ක්ලමයිඩුයි ටොල්බිටමයිඩුයි එකට ලියන්න බෑ. හරි මොනවා හරි කමන්නේ සල්ෆනයිල්ඩියුටර් ගෲප් එකේ ඩ්‍රග් දෙක එකම ප්‍රිස්ක්‍රිප්ෂන් එක එකම patient at the same time ලියන්න බෑ. ඊළඟට මේකේ තව විශේෂත්වයක් තමයි ටොල්බිටමයිඩ් තමයි ෂෝට් ඇක්ටින් ඩ්‍රග් එක. ඊට පස්සේ ටිකක් ෂෝට් ඇක්ටින් වෙනවා නැත්නම් ඉන්ටර්මීඩියට් ඇක්ටින් එකක් තියෙනවා ග්ලයිකෝසයිඩ් වල. ඒ නිසා විශේෂයෙන්ම එල්ඩර්ලි patient ලට වඩා සුදුසුයි කියලා නිර්දේශ කරන්නේ ටොල්බිටමයිඩ් හෝ ග්ලයිකෝසයිඩ්. වයසට. හැබැයි අනිත්ව සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ නැහැ. හරි එකත් ඔලි තියාගෙන අපි යමු උත්තර වලට. true or false oral hypoglycemic drugs. හරි එතකොට A අපි කිව්වා true කියලා sorry A false කියලා අපි කිව්වා. ඊට පස්සේ කියන tolbutamide is effective in the treatment of diabetes in children ඒකත් අපි කිව්වා false කියලා. ඊට පස්සේ C sulfonylurea acts by increasing insulin secretion ඒකත් මම කිව්වා දැන් හරි කියලා. හරි ඊට පස්සේ කියන tolbutamide is long acting sulfonylurea නෑ මම විග්‍රහයේදී කිව්වා tolbutamide කියන්නේ very short acting නැත්නම් පැයටයි action එකට short acting. හරි short acting. ඊට පස්සේ metformin causes gastrointestinal side effects. ඇත්තෙන්ම metformin ගේ තියෙන ප්‍රධාන ප්‍රශ්න වලින් එකක් තමයි GIT side effects. ඒ නිසා අපි කියනවා metformin just after meal ගන්න කියලා. ආයෙ මතක තියාගන්න metformin ගෙන් හරියට gastritis වෙනවා, metformin ගෙන් GIT disturbances වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම metformin ගන්න ඕනේ just after meal. කැමත් එක්ක. හරි. විශේෂයෙන්ම metformin ඇඟට ගිහිල්ලා උරා ගනිද්දී ලේවල metformin ප්‍රමාණය වැඩි වෙනවා. ලේවල metformin ප්‍රමාණය වැඩි වෙනකොට ඒකට සාපේක්ෂව side effect ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා තමයි metformin slow release tablet SR tablet විදිහට හදලා තියෙන්නේ. ඒකයි ප්‍රධාන අරමුණ. slow release ගත්තාම එකපාරට peak එකක් එන්නේ. ඒ නිසා එකපාරට ලේවල metformin ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒ නිසා එකපාරට side effects වැඩි වෙන්නේ. ඒ නිසා හරි tolerate වෙනවා side effects GIT side effect තියෙන අයට. හරි ඊළඟට ප්‍රශ්න අංක 30 a 10-year-old child is given benzyl benzoate lotion for the treatment of scabies. Which of the following are true or false? මම ඊයේ තමයි හිතන්නේ මේක කිව්වා benzyl benzoate application එක කියලා කියන්නේ emulsion එකක් හොඳට මතක තියාගන්න. ඔතනම ලියාගන්න. ඒක is emulsion dosage form එකක් විදිහට ගත්තොත් ඒක external dosage form එකක්. ඒක parasites වලට දෙන එකක්. විශේෂයෙන්ම අපේ හම ඇතුලේ මේ විශේෂයෙන්ම ඇඟිලි කරුවල එහෙම හම ඇතුලේ ජීවත් වෙන පුංචි මයික්‍රොස්කෝපික් ඉන්සෙක්ටාවෙක් ඉන්නවා. අන්නේ ඒ මයික්‍රොස්කෝපික් ඉන්සෙක්ටාව විසින් මේ හැමේ හොරි ඇති කරනවා. එහෙම නැත්නම් හාම මේ ඇතුලෙන් කහලා හොරි කියලා එකක් ඉන්නේ. අපි ඒකට කියන්නේ ස්කේබීස් කියලා. ඒතර ස්කේබීස් වලදී දෙන්න තියෙන හොඳම මෙඩිසින් වලින් එකක් තමයි මේ කියන බෙහෙත. එතකොට ඒකේ කියනවා මෙහෙම. හරිද? අවුරුදු 10ක එක්කෙනෙකුට දුන්නලු ડોක්ටර්. හරිද? 10-year-old child is given benzyl benzoate lotion for treatment of scabies. Which of the following are true or false? A. It should be applied below the neck on the entire body. True. ඒක as a pharmacist වල දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් BB application එක benzyl benzoate cream එක BB cream එක අපි apply කරන්නේ බෙල්ලෙන් පල්ලෙහා. ඒකදී ඉස්සෙල්ලා මෙයා soap දාලා wash එකක් ගන්න ඕනේ. හොඳ wash එකක් අරගෙන ඇඟ හොඳට පිහලා මුළු ඇඟේම මේ බෙල්ලෙන් පල්ලෙහා මුළු ඇඟේම ගන්න ඕනේ. ගාලා පරණ ඇඳුමක් ඇඳ ගන්න එක වඩා හොඳයි. මොකද හරි ගඳයි benzyl benzoate application එක. නිසා පරණ ඇඳුමක් තමයි පාවිච්චි කරන්න කියන්නේ. හරි. ඒකද ඒක true. ඊට පස්සේ කියනවා it should be washed off 3 hours after application. නැහැ. සාමාන්‍යයෙන් එකපාරක් ගාපුවම පැය 24ක් තියන්න ඕනේ. පැය 24කට පස්සේ තමයි මේ ඒක wash කරලා දාන්න. එහෙම නැත්නම් ඒ උඩම හරි ගන්න පුළුවන්. හරි. එහෙම ගන්න පුළුවන්. හරි පැය 3කින් wash කරන්නේ නැහැ. ඊට පස්සේ C උත්තරේ it should be applied daily for 7 consecutive days. එහෙම එක ළඟ consecutively දින එහෙම 7ක් apply කරන්නේ. අද ගාලා ඕනනම් හෙට ගෑවා එච්චරයි. ඒ application එක. ආයෙ ඕනනම් 14 days වලින් later තමයි ගන්න. ඒක දිගට ගන්න නැහැ. මේ බෙහෙත සැර බෙහෙතක්. හරි? එහෙම ගන්නෙ නැහැ. දවස් 7ක් කොහොමද එක දිගට ගන්න නැහැ. උපරිම දවස් දෙකක් වගේ තමයි යන්නේ. ඊට පස්සේ D sulfur ointment is preferable benzyl benzoate for his 2 years old
younger brother true මොකද BB cream එක කියන එක හරි සැරයි potent medicine එකක් සැරයි ඒක අතේ යවනම ටිකක් දැවිල්ල එනවා ඒ නිසා මේ අවුරුදු දෙකක ළමයෙකුට ඒක ගැලපෙන්නේ නැහැ සල්ෆර් ඉන්වන්ට් එක ඕකේ සල්ෆර් ගන්න පුළුවන් සල්ෆර් ඉන්වන්ට් එක ගන්න පුළුවන් ඊට පස්සේ කියනවා the other family members of his this boy should also be treated අනිවාර්යෙන්ම ඒ ෆැමිලි එකේ ඉන්න ඔක්කොමලා ට්‍රීට් කරන්න ඕනේ ඊට අමතරව ඒගොල්ලන්ගේ කොට්ට පිලෝ කේසස් ඒවා විශේෂයෙන්ම කොට්ට උර තම්බන්න ඕනේ එයාලගේ රෙදි ටික තම්බන්න ඕනේ නටන වතුරෙන් බෙඩ් ෂීට් තම්බන්න ඕනේ නැත්තම් අර ස්කේබිස් ආය රීඉන්ෆෙක්ෂන් එකක් එන්න පුළුවන් නැත්තම් ක්‍රොස් කන්ටැමිනේෂන් එකක් වෙන්න පුළුවන් ඒ නිසා ඒක ඔක්කොම තම්බලා ජීවාණු හරණයකට ලක් කරගන්න බලන්න ඕනේ හරි හරි ඊළඟට අපි 31 ප්‍රශ්නට එමු 31 true or false of vaccine vaccine එකක් කියන්නේ මොකක්ද කියලා මම ටක් ගාලා කියන්නම් vaccine එකක් කියලා කියන්නේ අපි ශරීරගත කරන්නේ ඇන්ටිජන් එක ප්‍රතිදේහ ජනකය එතකොට දේහ ශරීරගත කරාන් පස්සේ ඒ ප්‍රතිදේහ ජනකය විසින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යොදාගෙන ඒක භාවිතයට අරගෙන ඇඟ ඇතුලේ ඇන්ටිබොඩි ප්‍රතිදේහ හදනවා ඊට අමතරව මෙමරි සෙල්ස් හදනවා ප්‍රතිදේහ සහ මෙමරිය දෙකම ස්ටැබිලයිස් කරනවා එතකොට අපිට ඒකේ ඒ ප්‍රතිදේහය සහ මෙමරියක් තියෙන නිසා සුත්‍රජීවියෙකුට එරෙහිව ඒ සුත්‍රජීවියා නැවත අපිට ආසාදනයකට තියෙන ඉඩ හරියට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයාලා දන්නා BCG අපිට ගන්න පළවෙනි වැක්සින් එක බැසිලස් කැල්මට්ගෝරින් කියන එක ඒකෙදි විශේෂයෙන්ම අඩපණ කරන ලද සුත්‍රජීවියා තමයි අපි ගහන්නේ එතකොට මේ අඩපණ කරන ලද සුත්‍රජීවියා අපේ ඇඟට ගියන් පස්සේ ඇඟ ඇතුලේදී විශේෂයෙන්ම මේ ඇන්ටිබොඩි නිෂ්පාදනයක් වෙනවා මෙමරි සෙල්ස් නිෂ්පාදනයක් වෙනවා නැවත TB බැක්ටීරියාව අපේ ඇඟට ගියාට මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලොසිස් රෝගය අපිට හැදෙන්නේ නැහැ හරි හරි එතකොට වැක්සින් ගැන කියද්දී විශේෂයෙන් මෙන්න මෙහෙම කියනවා a BCG vaccine is administered within 24 hours of birth ඔව් අනිවාර්යයෙන්ම ඉපදිලා පැය 24ක් ඇතුළත ගහන්න ඕන එහෙම නැත්නම් හොස්පිටල් එකකින් ඉවතට යන්න ඉස්සෙල්ලා ගහන්න ඕන ඊට පස්සේ කියනවා triple vaccine diphtheria pertussis tetanus DPT කියන එක is stored in freezer compartment of the refrigerator වැරදි මේ කියපු vaccine තුනම store කරන්නේ 2 to 8 celsius 2 to 8 celsius හරි මේ තුනම store කරන්නේ 2 to 8 celsius freezer එකේ දාන උදාහරණයක් තමයි මම ඊයේ කිව්වේ oral polio vaccine එක ඊට පස්සේ C oral polio vaccine is the live attenuated vaccine ඔව් live attenuated vaccine එක live attenuated vaccine එකක් කියලා කියන්නේ virus එක අරගෙන එයාව අඩපණ කරලා මරන්නේ නැහැ සම්පූර්ණයෙන් virus එක අඩපණ කරලා එයා අපිට orally ශරීරගත කරනවා එතකොට එයා අඩපණ නිසා එයාට රෝගය ඇති කරන්න බෑ හැබැයි එයා ප්‍රතිදේහ ජනකයක් විදිහට ක්‍රියාත්මක වෙලා ආගේ ඇතුලේ ප්‍රතිදේහ සහ මෙමරි ය ස්ටැබිලයිස් කරනවා ඒ පොලියෝ වලට විරුද්ධව D all vaccines should be transported to the field in chilled and insulated containers. Oh, vaccine ගැන කියද්දි විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි vaccine වල විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි vaccine වල cold chain එක රකින්න ඕනේ. cold chain එක කියන්නේ ඒවා ඇත්තම vaccine කියන්නේ හරියට temperature sensitive medicine නැත්නම් heat sensitive ඒ නිසා ඒවා store කරන්න ඕනේ විශේෂයෙන්ම සීතල තියෙන තැන්වල විශේෂයෙන්ම ස්ටෝර් කරන්න ඕනේ අපි ෆ්‍රිජ් වල එහෙම නැත්නම් කූල් රූම් වල ඒ වගේ ඒ කියන්නේ මැනුෆැක්චරර් එකේ ස්ටෝරේජ් කන්ඩිෂන් එකේ තියෙන්න ඕනේ ඒ කියන්නේ සීත දාමේ රකින්න ඕනේ සීත දාමේ එහෙම නැත්නම් අපි කියන්නේ කෝල්ඩ් චේන් කියලා හරි ඉතින් කෝල්ඩ් චේන් එක රකින්න හදපු තැන ඉඳලා පේෂන්ට්ගේ ඇඟට එනකම්ම මේ කෝල්ඩ් චේන් එක රකින්න ඕනේ හරි ඊළඟට measles vaccine is administered around
9 months of the immunization programs used by government. හරි. ඒක චූට්ටක් පොඩි රවුමක් දාලා මතක තියාගන්න. මේව කරන්න ඒකට true or false දැම්ම දාන්න යන්න එපා. මොකද අලුත් EPI එක එහෙම නැත්නම් vaccine program එක අලුත් එක ඒක ස්ටඩි නොකර මේකට උත්තරයක් අපිට කෙලින්ම ගන්න බෑ. ඒ නිසා මේක පරණ ප්‍රශ්නයක් ගොඩක්. ඒ නිසා පොඩ්ඩක් රවුමක් දාලා තියන්න. හරි. හරි. ඊළඟට අපි යමු 32 වෙනි ප්‍රශ්නෙට. 32 true or false of vitamin. A high dose of vitamin A taken during pregnancy is known to produce birth abnormalities in baby. හරි. මේ පොඩක් වැස්සක් තියෙන නිසා පොඩි ශබ්ද ඇහෙයි. ගණන් ගන්න එපා. මේ මතක තියාගන්න අපි මේ විටමින් A pregnancy එකේදී සාමාන්‍ය විටමින් A දෙන්නේ නැහැ. pregnancy එකේදී විටමින් A තියෙන ක්‍රීම් එකක්වත් දාන්න හොඳ නැහැ. ඒක මතක තියාගන්න. pregnancy එකේදී විටමින් A තියෙන ක්‍රීම් එකක්වත් දාන්න හොඳ නැහැ. ඒ නිසා ඒක true. ඊළඟට B කියනවා vitamin C help to make urine alkaline. හරිද? vitamin C කියන්නේ ascorbic acid. ascorbic acid කියන්නේ acid එකක්. acid ගත්තාම urine acidic වෙනවා. alkaline වෙන්නේ නැහැ. alkaline කියන්නේ බාෂ්ප වෙනවා. බාෂ්ප වෙන්නේ නැහැ. හරි? ඊළඟට vitamin E is recommended to be given daily to adults over 40 years of age. එහෙම එකක් නැහැ. හැමදාම vitamin E ගන්න කියලා එකක් නැහැ. ඕවා නිකන් බොරු. හරි මේක නෑ. Alpha calcidol is a form of active vitamin A. නෑ. alpha calcidol කියන්නේ vitamin A නෙමෙයි. alpha calcidol කියන්නේ vitamin D වල derivative එක. vitamin D. alpha calcidol කියන්නේ vitamin D වල derivative එක. ඒක චුට්ටක් මතක තියාගන්න. alpha calcidol කියලා කියන්නේ හරි alpha calcidol කියලා කියන්නේ vitamin D වල derivative එකක්. හරිද? retinol කියන්නේ සමානයි vitamin A. හරි? retinol කියන්නේ vitamin A. alpha calcidol කියන්නේ vitamin D derivative එකක්. හරි? ඒක මතක තියාගන්න සමාන කරගන්න. ඊට පස්සේ කියනවා vitamin K can be given by mouth. ඔව්. vitamin K කියන්නේ blood clot වෙන්න protein factors හදන්න ඕන කරන vitamin එක. එයා orally ගන්න පුළුවන් මිලිග්‍රෑම් 5 පෙති තියෙනවා. දැන් නම් මාකට් වල තියෙනවද දන්නේ? ඒ දවස්වල තිබුණා. 33 true or false. Drug applied to the eye as eye drops. හරි. අපි ඒක බලමු. Drugs applied to the eye as eye drops do not enter the systemic circulation. වැරදි. systemic circulation එක කියන්නේ blood circulation එක. ඒ කියන්නේ රුධිර ධාරාව. හරිද? මතක තියාගන්න. ඇහැට දාන බෙහෙත් ඕනම එකක් විශේෂයෙන්ම ඇස හරහා රුධිරයට උරා ගන්න. මම උදාහරණයක් කියන්නම්. ටිමලෝල් කියන අයි ඩ්‍රොප් එක බීටා බ්ලොකර් අයි ඩ්‍රොප් එක. මේ ටිමලෝල් කියන අයි ඩ්‍රොප් එක අපි ඇහැට දැම්මොත් ඇහෙන් ඒක උරා ගන්නවා. උරාගෙන යනවා ලේ වලට. ලේ වලට ගිහිල්ලා ඇස්මා පේෂන්ට් ලගේ ඇස්මා කන්ඩිෂන් එක වැඩි කරන්න පවා පුළුවන්. ඒ නිසා ඇහැට දාන බෙහෙත් ලේ වලට උරා ගන්නවා. හරි? ඒ නිසා 13 ඒ වැරදි false. Sir. ඔව්. Sir, excuse me sir. ඔව්. Sir මට 32 ටික පොඩ්ඩක් කියන්න පුළුවන් sir? Sorry. එන්නේ 32 sir. 32 sir 32. ඔව්. ඒකේ මේ උත්තර ටික sir 32. උත්තර ටික A true, B C D false, E true. Oh. E true.
හරි නේද? सर 30 सर 30 में ओ 30 सर 30 आया 30 सर හරි නේද? हरी सर एक हरी सर 30 में आवना सर 30 හරි. එහෙනම් මම 33 කරන්න. 33 true or false. A, drug applied to the eye as eye drops do not enter the systemic circulation. වැරදි යනවා. Chloramphenicol eye drops are used to treat allergic conditions affecting the eye. වැරදි. Chloramphenicol කියන්නේ antibiotic එකක්. ඒක anti infective එහෙම නැත්නම් infections වලට තමයි පාවිච්චි කරන්නේ, allergy වලට නෙමෙයි නිසා ඒක වැරදි. false. හරි? හරි. ඊට පස්සේ කියනවා acetazolamide is used in the treatment of pressure in the eye නැත්නම් glaucoma. ඔව්. acetazolamide කියලා කියන්නේ විශේෂයෙන්ම glaucoma වලදී පාවිච්චි කරන ප්‍රධානම මෙඩිසින් වලින් එකක්. හරි. glaucoma කියලා කියන්නේ ඇහි ප්‍රෙෂර් වැඩි වීම, internal pressure එක වැඩි වීම. ඒකෙදී acetazolamide පාවිච්චි කරනවා. හරි. acetazolamide පාවිච්චි කරනවා. true. ඊට පස්සේ D statement එක phenylephrine is used in the vasoconstrictor nasal drop. oh phenylephrine කියන එක හරි ඒක සුට්ටක් අහගන්නකෝ. ඒක මම පැහැදිලි කරන්න විශේෂයෙන්ම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම අපේ නාස් මාර්ගය එහෙම නැත්නම් නාස් කුහරය ගත්තොත් හරි නාස් කුහරය ගත්තොත් මෙහෙමද තියෙන්නේ. මේ නාස් මාර්ගයක මෙහෙම නැත්නම් වටට විවෘත වෙලා කොහොමද තියෙන්නේ? ඔන්න ඔහොමද තියෙන්නේ නේද? එතකොට මේ නාස් මාර්ගය එහෙම නැත්නම් මේ nasal cavity එකේ nasal එකේ රුධිර වාහිනිය තියෙනවා. මේ හරිද? මේ රුධිර වාහිනිය සමහර වෙලාවට පළල් වීමක් වෙන්න පුළුවන්. ඒකට වලට පේනවා හුස්ම ගන්න තියෙන ඊට අඩුයි. ඒ නිසා නහය બ્લોක් වෙනවා. චූටි සිගරකින් තමයි හුස්ම යන්නේ. අපි මේ වගේ අවස්ථාවකට කියනවා nasal congestion එකක් කියලා. nasal congestion එකක්. nasal congestion එකක් කියලා අපි කියනවා. හරිද? nasal congestion එක. නාය හිර වෙලා. නහය બ્લોක් එකක්. අපි ඒකෙදී දැන් රුධිර වාහිනී පළල් වීමක් වගේ වෙලා තියෙනවා. රුධිර වාහිනී වල මේකක් තියෙනවා. ඒ නිසා අපි ඒකෙදී මේ රුධිර වාහිනී අකුලන්නේ. මේ රුධිර වාහිනී අපි අකුලන්නේ. මේ රුධිර වාහිනී මේව වේසෝ කන්ස්ට්‍රික්ට් කරන්නේ. වේසෝ කන්ස්ට්‍රික්ට් කරන්න ඕනේ. වේසෝ කන්ස්ට්‍රික්ට් කරන්න නම් රුධිර වාහිනී බිත්ති අකුලන්න ඕනේ. බිත්ති අකුලන්න නම් රුධිර වාහිනී බිත්ති වල තියෙන alpha 1 receptor හරි මතක තියාගන්න බේසික් එක නැත්නම් ප්‍රින්සිපල් එක alpha 1 receptor යම් කිසි තැනක උත්තේජනය වුණොත් හොඳට මතක තියාගන්න. alpha 1 receptor යම් කිසි පේශියක තියෙද්දි ඒ පේශියේ තියෙන alpha receptor යම් කිසි විදිහකින් උත්තේජනය වුණොත් ඒ පේශිය ඇකිලෙනවා. පේශි ගොඩක් ඇකිලෙනවා කියන්නේ රුධිර වාහිනී බිත්තිය ඇකිලෙනවා. රුධිර වාහිනී බිත්තිය ඇකිලෙනවා කියන්නේ වේසෝ කන්ස්ට්‍රික්ෂන් එකක් වෙනවා. එතකොට මේවා ඇකිලෙනවා. මේවා ඇකිලෙනවා. ඇකිලෙනකොට මොකද වෙන්නේ? මේ රුධිර වාහිනී මෙන්න මෙහෙම ඇකිලෙනවා. ඒ නිසා එයා වේග ඕපන් වෙනවා. පහසුවෙන් හුස්ම ගන්න පුළුවන් nasal congestion එක ඇරෙනවා. හරි? nasal congestion එකකදී අපි ට්‍රීට් කිරීමේ නහයට nasal drop දාන එකේ ප්‍රින්සිපල් එක තමයි නහයට nasal drop දාපුවම නහය ඇතුලේ තියෙන රුධිර වාහිනිය අකුලන්න ඕනේ. ඒකට alpha 1 උත්තේජනය කරන්න ඕනේ. ඒ නිසා alpha agonist එහෙම නැත්නම් alpha 1 stimulant තමයි අපි පාවිච්චි කරන්නේ. ඒකදී පාවිච්චි කරන alpha 1 agonist ගත්තොත් තියෙනවා. හරි? alpha 1 agonist example අපිට ගන්න පුළුවන්. ඔය ප්‍රශ්නේ තියෙන බෙහෙත එකක් phenylephrine කියන එක. ඊට අමතරව අපිට ගන්න පුළුවන් oxymetazoline කියලා බෙහෙතක් තියෙනවා මාකට් එකේ. oxymetazoline ඊට අමතරව තියෙනවා xylometazoline කියලා බෙහෙතක් තියෙනවා. ඊට අමතරව තියෙනවා ephedrine කියලා බෙහෙතක්. ephedrine කියලා බෙහෙතක් තියෙනවා. හරි? මෙන්න මේ බෙහෙත් තුනම
ඇල්ෆා උත්තේජක බෙහෙත් එහෙම නැත්නම් ඇල්ෆා 1 රිසෙප්ටර් උත්තේජනය කරන බෙහෙත් ඇල්ෆා 1 රිසෙප්ටර් උත්තේජනවම උදුරායන පුළුවන් nasal congestion ගන්න. ඒ නිසා මේ බෙහෙත් වලට පොදුවේ කියනවා nasal decongestants කියලා. හරි. හරි. එතකොට ඒ නිසා ඒක උත්තරේ හරි. ඊට පස්සේ කියනවා gentamicin ear drops are known to damage the nerve responsible for hearing and balance through gentamicin කියන drug group එකේ basic විශේෂයෙන්ම දැනග තියාගන්න ඕනේ මතක තියාගන්න ඕනේ gentamicin කියන drug group එක ගත්තොත් එහෙම නැත්නම් gentamicin අයිති වෙන්නේ amino glycoside කියන drug group එකට amino glycoside කියන drug group එක විශේෂයෙන් මතක තියාගන්න kidney damage කරනවා hearing nerve එක නැත්නම් ශ්‍රවණ ස්නායුව damage කරනවා හරිද හරි ඒ නිසා උත්තරේ හරි උත්තරේ හරි ඊට පස්සේ අපි යමු 24 වෙනි එකට 24 true or false the vehicle used in skin preparation does not have therapeutic effects ඒක වැරදි ඒ කියන්නේ අපි හැම ගාන එකක අපි vehicle එක එහෙම නැත්නම් base එක විදිහට අපි දෙයක් පාවිච්චි කරද්දී ඒ base එකකටත් සමහර අවස්ථාවලදී pharmacological effect එකක් තියෙනවා සමහරට තියෙනවා හරි ඊට පස්සේ B ointment are better suited than lotion to treat skin conditions affect in growing ඒක වැරදි දැන් growing area එක කියන්නේ hairy area hair තියෙන තැන growing area එක කියන්නේ hair තියෙන තැනක් නේ ඒතර hair තියෙන තැන් වල අපි ගන්න ඕනේ එක්ක cream එකක් එහෙම නැත්නම් lotion එක මොකද මේ දෙකම washable hair තියෙන තැනක දැන් ඔළුවේ වුණත් ඔයාලා තෙල් එකක් ගාපම ඔළුවේ තෙල් එක ලේසියෙන් යන්නේ නැහැ නේද ඔළුවේ hair cream එකක් ගාවත් ලේසියෙන් යනවා නේ ඒතකොට ඒ නිසා hair තියෙන තැන් වල අපි ගන්න ඕනේ wash කරන්න පුළුවන් washable dosage form washable dosage form එකක් තමයි lotion එහෙම නැත්නම් cream ඒ වගේ දේවල් ointment සාමාන්‍යයෙන් hair තියෙන තැන් වල ගන්න නැහැ ඒක මතක තියාගන්න ointment සාමාන්‍යයෙන් hair තියෙන තැන් වල ගන්නෙ නැහැ හරි ඒ නිසා ඒක වැරදි C eczema in the weeping stage is treated with dilute solution of potassium permanganate හරි eczema කියන අවස්ථාව eczema ආකාර දෙකකට අපිට විග්‍රහ කරන්න පුළුවන් එක ආකාරයක් තමයි weeping eczema weeping කියන එකේ මොනවද තියෙන වැළපීමක් එහෙම නැත්නම් අපි කියන්නේ සරව ගලන නැත්නම් හිස්ම ගලනවා කියලා කියන්නේ යම්කිසි eczema condition එකක් කියලා කියන්නේ හැමේන ලෙඩ ඒ හැමේන රෝගයේදී සමහර අයගේ ඒ හැමේ තියෙන මේ ඒ eczema එකෙන් සමහරට හිස්ම යනවා දියර ගලනවා එතන මේ දියර ගලන එක වේලන්න ඕනේ දියර ගලන එක වේලන්න දියර වේලන බෙහෙත් අපි දෙන්න ඕනේ හරි දියර වේලන බෙහෙත් තමයි astringent කියලා අපි කියන්නේ astringent හරි යම්කිසි තැනක දියරමය දේවල් වේලන නැත්නම් දියරමය ගති අඩු කරන බෙහෙත් වලට අපි කියන්නේ astringent කියලා හරි අපි වල කියන්නේ astringent හරි astringent එතන astringent ගත්තාම මේ astringent වලට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් විශේෂයෙන්ම KMnO4 potassium permanganate අපිට ගන්න පුළුවන් astringent එකක් විදිහට. ඒතර astringent එකක් වෙන potassium permanganate මේ solution එකක් හදලා ඒ solution එකට ඒ weeping eczema එකේ apply කරපුවම නැත්නම් කකුලක නම් තියෙන කකුල බස්සලා විනාඩි ගණනක් තියෙනකොට අර potassium permanganate වලින් අර දියර ගතිය ඔක්කොම නැටලා තුවාලය වේලලා දෙනවා. හරි තුවාලය වේලලා දෙනවා. එතකොට ඒක එහෙනම් හරි එතකොට උත්තර වෙන්නේ 34 A false B false C true D nystatin is ineffective against candida infection වැරදි nystatin කියලා කියන්නේ antifungal drug එකක් ඒක විශේෂයෙන්ම candida ආසාදනවලදී එහෙම නැත්නම් candida නැත්නම් yeast ආසාදනවලදී candida ආසාදනවලදී candida albicans කියන බෙහෙතක් මේ දිලිරක් ඉන්නවා ඒ candida albicans වලදී අපිට දෙනවා විශේෂයෙන්ම nystatin පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ betamethasone is a potent steroid used on the skin ඔව් මම ඊයේ ඔයාලට කිව්වා ස්ටිරොයිඩ් ගැන කියද්දී යටින්ම තියෙන්නේ හයිඩ්‍රෝකෝර්ටිසෝන් ඊට පස්සේ ප්‍රෙඩ්නිසෝලෝන් ඊට පස්සේ මෙතිල් ප්‍රෙඩ්නිසෝලෝන්
ඊට පස්සේ බීටාමෙතසෝන් ඩෙක්සාමෙතසෝන්. ඔව් මේක පොටෙන්ට් එකක් තමයි. true. හරි. ඊට පස්සේ 35 හරි මම උත්තර ටික කියන්නම් අපෝ 34ට උත්තර A false B false C true D true E sorry 34 A false B false C true D false E true හරි හරි අපි යමු ඊළඟ එකට ප්‍රශ්න අංක 35 true or false kidney is the main site of metabolism of majority of drugs වැරදි ඒක මේ ප්‍රශ්නේ බේස් වෙලා තියෙන්නේ මට පේන්නේ ෆාමකෝ කයිනටික්ස් වලින් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ විශේෂයෙන්ම අපේ ඇඟේ ඖෂධ බිඳ හෙලෙන්නේ එහෙම නැත්නම් මෙටබොලිසම් එක සිද්ධ වෙන්නේ කිඩ්නි වල නෙමෙයි liver එකේ හරි කවුරු අමතක නම් මාක් කරගන්න වැඩිපුරම මෙටබොලිසම් එක වෙන්නේ liver එකේ එනිසා A වැරදි false B most of the absorbed drugs get excreted in feces. Feces කියලා කියන්නේ මල ද්‍රව්‍ය. excretion කියන්නේ ඖෂධ ශරීරයෙන් බැහැරවීම. බහිස්රාවය නෑ. ඖෂධ බහුතරය බහිස්රාවය වෙන්නේ කිඩ්නි හරහා මුත්‍රාත් එක්ක. ඒ නිසා ඒක වැරදි. වැරදි. ඒතර A false B false. C drugs taken by mouth pass through the liver before entering the systemic circulation. Drugs taken by mouth pass through the liver before entering the systemic circulation. ඔව් මතක තියාගන්න මට දැන් රූපයන් ඉන්නේ ගියොත් ටයිම් එක මදි ප්‍රශ්න 40 ඉවර කරන්න ඕනේ අපි ආහාර මාර්ගයෙන් ගන්න මෙඩිසින් කෙලින්ම උරාගෙන යාකෘතික ප්‍රතිහාර සිරාව ඔස්සේ එහෙම නැත්නම් පෝටල් වේන් එකෙන් යන්නේ කෙලින්ම අක්මාවට ගිහිල්ලා තමයි එතනින් බිඳහෙලිලා ඉතුරු වෙන ටික තමයි යන්නේ හાર્ට් එකට එතෙන්ද ගියාම අපි කියන්නේ සිස්ටමික් සර්කියුලේෂන් එකකට ගියා කියලා ඒ නිසා ඒක true D drugs do not get absorbed when they are given as rectal suppositories වැරදි rectal suppository එකක් විදිහට suppository එකක් කියන්නේ අර ඊයේ ප්‍රශ්නයක තිබුණා ඒක suppository එකක් කියලා කියන්නේ නිකන් ඔයාලා දන්නවා rectum එකෙන් ඇතුල් කරන ඖෂධ සංයෝගයක් ඒ rectal එකෙන් ඒ ඖෂධ සංයෝගය ඇතුල් කරපුවාම rectum එකේදී දිය වෙනවා දිය වෙලා උරා ගන්නවා හරි ඒ නිසා ඒක false අනිවාර්යෙන් උරා ගන්නවා steroids are given as inhalers to reduce the systemic side effects steroids are given as inhalers to reduce the systemic side effects ඊ අපි සාකච්ඡා කර asthma ගැන asthma prevention medicine තමයි steroid අපි බිව්වොත් එහෙම අතුරු ආබාධ වැඩි අපි සාමාන්‍යයෙන් බොනකොට steroid බොන මිලිග්‍රෑම් ගණන් වලින් උදාහරණයක් විදිහට ගත්තොත් prednisolone මිලිග්‍රෑම් 5ක් 10ක් වගේ බොනවා හැබැයි අපි ඕක ඉන්හෙල් කරන්න දුන්නොත් අපි දෙන්නේ මයික්‍රෝග්‍රෑම් වලින් දාම සුළු මාත්‍රාවක් දෙන්නේ හරි දැන් ඕරල් ස්ටීරොයිඩ් ගත්තොත් ඇඟ හැමතැනම ගිහිල්ලා තමයි පෙනහල්ලට එන්නේ ඒ නිසා ඕරල් ඒ වගේ අතුරු ආබාධ වැඩි හැබැයි ඉන්හෙල් ගත්තොත් කෙලිම පෙනහල්ලට යන්නේ ඇක්ෂන් එකත් ඉක්මන් ඒ වගේම එයාගේ සයිඩ් ඉෆෙක්ට්ස් උත් අඩු මාත්‍රාව වැඩි වෙන්නේ සයිඩ් ඉෆෙක්ට්ස් අඩු ඒ නිසා ඒක හරි true එතකොට මම උත්තර ටික කියන්නම් මාක් කරගන්න 35 A false B false C true D false E true හරි 36 හරි a warning about drowsiness should be given when dispensing the following drugs true or false හරි සාමාන්‍යයෙන් එන්න පුළුවන් MCQ එකක් කවදාවත් වළංගු MCQ එකක් ඒ නිසා විශේෂයෙන්ම මතක තියාගන්න. විශේෂයෙන් මේ කරන MCQ මේ අපි අවුරුදු 19ක MCQ කරනවා. මේවා විශාල ගණනක් ආයි රිපීට් වෙන්න පුළුවන්. ඒ නිසා මේවා මං කරාට ફોකස් කරන්න එපා. වැරදිලා හැමදේම ආයෙ කරන්න. ආයෙ කරන්න. හරි? හැබැයි ඒ කරද්දි මතක තියාගන්න විශේෂයෙන්ම තණ්හාවට යන්න එපා. ඔයාලා දන්න තණ්හාවේ ගියොත් මේක අපි පෙරලෙනවා. අපි දන්න ටික හරියට ගහන්න ඒ කියන්නේ අඩමාණේවට ගහන්න යන්න එපා. දන්න ටික ගන්න. දන්න ටික හරියට ගහන්න මේ ටික හරියට කරගත්තොත් සහ ඊළඟට වලට කරොත් ලකුණු ගන්න පුළුවන් 16A හරි drowsiness කියන warning එක දෙන්න ඕනලු domperidone වලදී වැරදි සාමාන්‍යයෙන් domperidone කියන බෙහෙතට drowsiness නැත්නම් නිදිමත එන්නේ නැහැ ඒ නිසා ඒක වැරදි false promethazine promethazine කියන්නේ sedative antihistamine එකක් වචනේම තියෙනවා promethazine බියාම පුදුම විදිහට නිදිමත එනවා true හරි ඊට පස්සේ
ක්ලෝප්‍රොපමයිඩ් කියන බෙහෙත ගැන ටිකක් කියන්න ඕනේ. ක්ලෝප්‍රොපමයිඩ් කියලා කියන්නේ සල්ෆනයිල් යූරියා වල පරණම ආදිම සමාජිකයේ සල්ෆනයිල් යූරියා ඩ්‍රග් ගෲප් එකේ ඒක ඩයබටික් වලට දුන්නු බෙහෙතක්. දැන් මාකට් එකේ නෑ, දැන් පාවිච්චි කරන්නේ නෑ. බොහොම අතුරු ආබාධ වැඩි බෙහෙතක්. එයාට නිදිමත ඉන්නේ නැහැ. හරි? ඒක වැරදි. ඒ සල්බියුටමෝල් ගත්තම අපි කියනවා බීටා ස්ටිමුලන්ට් එකක් නිදිමත ඉන්නේ නැහැ. සල්බියුටමෝල් එහෙම නැත්නම් දැන් අපිට ඇස්තරින් එහෙම සල්බියුටමෝල් වෙන්ටොලින් එහෙම බීලා ඉන්නම් මෙන්න නිින්ද යනවා. එහෙම එකක් නැහැ. false. හරි? ඊට පස්සේ මීතල් ඩෝපා ගැන කියන්න ඕනේ. මීතල් ඩෝපා කියලා කියන්නේ centrally acting anti hypertensive drug එක. centrally acting කියන එකේම තියෙන උත්තරේ ඒක තර්ක කරන්න පුරුදු වෙන්න. centrally acting කියන එකේම උත්තරේ තියෙනවා. centrally acting කියලා කියන්නේ මොළයට ගිහිල්ලායි ක්‍රියාත්මක වෙන්නේ. central nervous system එකට ගිහිල්ලා මොළයට යම්කිසි බෙහෙතක් ඇතුළු වුණොත් drowsy ඇති කිරීමේ සම්භාවිතාව වැඩි. drowsiness එන්න පුළුවන්. methyldopa වල drowsiness එන්න. හරි? ඒකේ විශේෂයෙන් මෙන්න මේ දේ මතක තියාගන්න. යම්කිසි මෙඩිසින් එකක් බීලා drowsiness එනවා නම් ඒකදී අපි patient advice එක caution label එක දෙන්න ඕනේ. do not drive or operate machine. do not drive or operate machine. හරි? හරි. අපි බලමු මේකේ උත්තර ටික මම ආයෙ කියන්නම් 36 A false, B true, C false, D false, E true. හරි. අපි 37ට එමු. 37 the following drugs cause the side effects mentioned each true or false. sorry. ඔන්නෝක හරි වැදගත් ප්‍රශ්න අහන විලාසයක් නැත්නම් මෙතඩ් එක. ඔයාලා main side effect ටික බෙහෙත් වල දැනගෙන තියෙන්න ඕනේ. common drugs වල. හරි? පේනවනේ අහලා තියෙනවා නේද? chloroquine gastric irritation. ඔව් chloroquine කියන්නේ මැලේරියා වලට දෙන බෙහෙතක්. හරියට gastric irritation එනවා. true ඒ නිසා just after meal ගන්න ඕනේ. true ඈ. ඊට පස්සේ B paracetamol liver damage. ඔව් ඔයාලා දන්නවා හොඳටම paracetamol high dose එකක් ගත්තොත් එහෙම නැත්නම් අපි කියනවා supra therapeutic doses කියලා. අදිස්සිය බැරිලා වැරදිලා paracetamol ප්‍රති විශාල ගාණක් එකපාරක් බිව්වොත් මාත්‍රාව ඉක්මවා ගියොත් අනිවාර්යෙන් ඉස්සෙල්ලම damage වෙන්නේ අක්මාවට. ඊට පස්සේ kidney damage වෙනවා. ඊට පස්සේ C metronidazole metallic taste. ඔව් metallic taste වල බෙහෙත් වලින් ප්‍රධානම එකක් තමයි metronidazole කියලා කියන්නේ. ඒකත් මතක තියාගන්න. ඒකත් true. හරි? හරි අප්‍රසන්න හැඟීමක් එනවා ඒ බෙහෙත ගත්තාම සමහර අයට. ඊට පස්සේ primaquine hemolysis. ඔව් primaquine කියන මෙඩිසින් එක ඇවිල්ලා මැලේරියා වලදී පාවිච්චි කරන chloroquine වගේම තව බෙහෙතක්. primaquine ගේ ප්‍රධානම අතුරු ආබාධය තමයි primaquine බීවම රතු රුධිරාණු බිඳ හිරෙනවා. සමහර අය. ඒ බිඳිරනොත් මුත්‍රාත් එක්ක ලේ පිට වෙන්න පුළුවන්. හිමැචූරියා කියන තත්ත්වය තියෙනවා. ඒ නිසා ඒක ඇත්ත. true. primaquine බොන කෙනෙක් ඇවිල්ලා ගියොත් එහෙම ෆාමසියට ඇවිල්ලා එහෙම මිස් හරි මහත්තයා හරි මට මේ මුත්‍රාත් එක්ක රතු පාට ලේ යනවා. මම මොකද කරන්නේ? ගණන් ගන්න එපා කියලා එහෙම කියන්න බෑ. හරි? අනිවාර්යයෙන්ම ඒ රුධිරේ පිට වෙන්නේ. ඒ නිසා ඒක true. ඊට පස්සේ hydrochlorothiazide එහෙම නැත්නම් HCT කියන එක. හරි? hydrochlorothiazide එහෙම නැත්නම් HCT කියන එක ඇත්තටම නිර්දේශ කරන්නේ ඉන්ඩිකේට් කරන්නේ hypertension වලදී. ඒ නිසා hypertension කියලා දීලා තියෙන ඉස්සරහින් ඒක ඉන්ඩිකේෂන් එක දීලා තියෙන side effect එක නෙමෙයි. ඒ නිසා ඒකත් false. හරි? එතකොට උත්තර තියෙන්නේ 37 A true, B true, C true, D true, E false. E false. හරි. එහෙනම් අපි 38ට යමු. ප්‍රශ්න තුනක් තව තියෙනවා. මම කොහොම හරි 45 වෙනකොට නවත්තන්නම් 11:45 දී. හරි. අපි ගමු 38 වෙනි ප්‍රශ්නේ. Phenoxymethyl penicillin is recommended for to be taken 15 minutes before after meal. අපි ආයෙ අහගන්නකො. Phenoxymethyl penicillin කවුරු හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේකට කියන අනිත් නම් ටික මතක තියාගන්න. Phenoxymethyl penicillin කියලා කියන්නේ oral penicillin. hello හරි පොඩ්ඩක් ඇහෙනවද? හෙලෝ දැන් ඇහෙනවද? මිස් ඇහෙනවද? බලන්න ඇහෙනවද කියලා?
ඇහෙන්නේ නැද්ද? අමින්න. දැන් ඇහෙනවද? දැන් හරියද බලන්න? හරිද බලන්න ඇහෙනවද? ඇහෙනවද දන්නේ නේද? හෙලෝ ඇහෙනවද? කවුරු හරි කියන්නකෝ. අපි යනවා ඇහෙනවා සර්. ඇහෙනවනේ. හරි. හරි. එහෙනම් අපි ඊළඟ එකට යමු. හරි. 8 හරි. ෆිනොක්සිමීටර් පෙනිසිලින් කියලා කියන්නේ ඕරල් පෙනිසිලින්. එහෙම නැත්නම් පෙනිසිලින් B. හරි. ඕරල් පෙනිසිලින් එහෙම නැත්නම් පෙනිසිලින් B. හරි. ෆිනොක්සිමීටර් පෙනිසිලින් කියලා කියන්නේ ඕරල් පෙනිසිලින්. එහෙම නැත්නම් penicillin V. හරි හරි මේක අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. හරි සාමාන්‍යයෙන් පරණ පොත්වල කියන්නේ 45 minutes before meal. 45 minutes before meal. ඔයාලා 1 hour before meal කියවට වැරද්දක් නැහැ. after meal නම් නෙමෙයි. after meal ගත්තොත් මේ බෙහෙත මතක තියාගන්න after meal ගත්තොත් එහෙම මේ බෙහෙත සාමාන්‍යයෙන් උරාගන්නේ නැහැ. after meal ගත්තොත් මේ බෙහෙත උරාගන්නේ නැහැ. එසේ පළවෙනි එක වැරදි. Phenoxymethyl penicillin නැත්නම් oral penicillin recommended to be taken 15 minutes after meals වැරදි. 1 hour before or 45 minutes before meals should be taken. Number 2 B 38 වල B ferrous sulfate is known to cause black stool. True. විශේෂයෙන්ම අහන්න පුළුවන් වයිවලදී සහ මේවලදී අහන්න පුළුවන් විශේෂයෙන්ම ferrous sulfate එක ගත්ත කෙනෙක් හිට ඇවිල්ලා කම්ප්ලේන්ට් කරන්න පුළුවන් මට මේ කළු පාටට මල ද්‍රව්‍ය පිට වෙනවා කියලා. හේතුව ferrous sulfate බොනකොට තියෙන ferrous අවස්ථාවේ ferrous කියන්නේ Fe2+ විදියට තියෙන්නේ. ඒක බඩවැලේදී Fe3+ වෙනවා. Fe3+ වුණාන් පස්සේ මොකද වෙන්නේ? කළු පාට. හරි? හෙලෝ ඇහෙනවද ඔයාලට? හෙලෝ ඇහෙනවා සර් ඇහෙනවා. එනවා සර්. හරි. එතකොට මේ මතක තියාගන්න මේක. හරිද? අපි ලියුවොත් එහෙම ferrous එක ආහාර මාර්ගයේ ඉහළ කොටසේදී එයා තියෙන Fe2+ විදියට. හැබැයි මේක ආහාර මාර්ගයේ ඉස්සරහට යනකොට මෙයා Fe3+ වලට ඔක්සිකරණය වෙනවා. Fe3+ වලට ඔක්සිකරණය වෙනවා. Fe3+ කියන්නේ black color. black color එකක් ඒ නිසා විශේෂයෙන්ම අද ferrous බීව නම් හිත টয়ලට් යනකොට කළු පාට වෙන්න පුළුවන්. ඒක usual side effect එකක්. ඒක possible. ඊපස්සේ ඊළඟ එක C Astemizole produces the drug interaction with erythromycin. Astemizole ගැන විශේෂයෙන්ම කියන දෙයක් තියෙනවා මේක අතරම පරවනම පේපර් එකනේ අපි මේ කරන්නේ. මේ 2000 කියන්නේ MCQ පටන් ගත්ත අවුරුද්ද. මම එක්සෑම් කරේ 2001 2001 මේක අපේ අවුරුද්දේ ඉස්සෙල්ලා අවුරුද්දේ එක්සෑම් එකේ පේපර් එකනේ. හරිද මේ MCQ වල. ඒ නිසා මේ Astemizole එහෙම පරණයි. Astemizole medicine එක කියලා කියන්නේ ඇන්ටි හිස්ටමින් එක. ඒකේ තියෙන අතුරු ආබාධය තමයි කාඩියක් එරිත්මියා. විශේෂයෙන්ම Astemizole erythromycin එක ගන්නකොට ඉන්ටරැක්ට් වෙලා කාඩියක් එරිත්මියා හැදිලා මිනිසුන්ට හානි වෙන්න බැලුවා. හානි වුණා. ඒ නිසා Astemizole world market එකේම බෑන් කරපු මෙඩිසින් එකක්. බෑන් කරලා තියෙනවා. ඒක ලංකාවේ ඩිරෙජිස්ටර්ඩ් මෙඩිසින් ගන්නට වැටෙනවා. ඒ නිසා මට දැන් බෝඩ් එකේ ලියන්න ටයිම් එක මදි. මම කියන්නම් වචනේ ඩිරෙජිස්ටර්ඩ් මෙඩිසින් කියලා ලියාගන්න. Astemizole කියන්නේ ඩිරෙජිස්ටර්ඩ් මෙඩිසින් එකක් in ශ්‍රී ලංකා. හරි? Astemizole. හරි? ඩිරෙජිස්ටර්ඩ් නැත්නම් බෑන්ඩ් ඩ්‍රග් වලින් එකක්. ඒකට හේතුව තමයි මේ එරිත්‍රොමයිසින් එක කරපු රියැක්ෂන් එක තමයි ඒකට හේතුව ඉන්ටරැක්ෂන් එක. එතකොට ඉස්සර ගත්තොත් එහෙම 38 A false
B true, C true. ඊට පස්සේ එනවා D chlorpheniramine is effective in treating acute diarrhea. chlorpheniramine කියලා කියන්නේ piriton. සරලව කියනවා piriton. එහෙම නැත්නම් ඇන්ටිහිස්ටමින් එක. ඉතින් මේ ඇන්ටිහිස්ටමින් එක diarrhea වලදී පාවිච්චි කරන්නේ නැහැ. වැරදි. diarrhea වලදී පාවිච්චි කරන්නේ නැහැ. ඒක අපි පාවිච්චි කරන්නේ allergy condition වලදී වාගේ. හරි? ඊට පස්සේ E magnesium containing antacids cause constipation. ඒකත් පැහැදිලිව මතක තියාගන්න මෙහිම. magnesium containing antacid වලින් diarrhea එනවා. හරිද? aluminium containing antacid වලින් constipation එනවා. හරි? මතක තියන්න එක. magnesium අන්තර්ගත antacid වලින් diarrhea එනවා. aluminium අන්තර්ගත antacid වලින් constipation එනවා. හරි? ඒක අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕන. හරි? හරි. එතකොට ඒක මතක තියාගන්න. මම උත්තර ටික කියන්නම්. ඉස්සරටේ A false, B true, C true, D false, E false. හරි? විශේෂයෙන්ම ඔතනින් අපිට වැදගත්ම දේ තමයි ප්‍රශ්නෙකට අලුතින් දෙන ඇස්ටෙමිසෝල් කියන මෙඩිසින් එක. ඇස්ටෙමිසෝල් කියලා කියන්නේ ඩීරෙජිස්ටර්ඩ් නැත්නම් බෑන්ඩඩ් ඩ්‍රග් වලින් එකක් ශ්‍රී ලංකන් මාකට් එකේ. හරි? හරි. එතකොට අපි යමු එහෙනම් 39 වෙනි ප්‍රශ්නෙට. The following drugs are recommended to be used to treat the conditions mentioned. True or false? Right? The following drugs are recommended to be used to treat the conditions mentioned. True or false? ඒ කියන්නේ මේ ඉන්ඩිකේෂන් එකත් එක්ක පෙයා කරලා තියෙන්නේ. මෙඩිසින් එකේ ඉන්ඩිකේෂන් එක හරිද වැරදිද කියලා තමයි මේ අහන්නේ. එතකොට A digoxin hypertension නැහැ. digoxin කියන එක පාවිච්චි කරන්නේ heart failure වලදී. හරි කවුරු හරි අමතක කරන් ටක් ගාලා දාගන්න. digoxin ඇවිල්ලා heart failure වලදී පාවිච්චි කරන මෙඩිසින් එක. ඒ නිසා ඒක false. B oral rehydration source acute diarrhea. ORS කියලා කියන්නේ ජීවනි. විශේෂයෙන්ම diarrhea එකක් තියෙන අයදී විචලනය වෙනවා. විචලනය නවත්තන්න, dehydration නවත්තන්න අපි ජීවනි ලබා දෙනවා. ජීවනි දෙනවා. ඒක true. හරි true. එතකොට A false true. හරි. ඊළඟට ABC cotrimoxazole malaria. cotrimoxazole කියලා කියන්නේ antibacterial එක. සල්ෆර් අන්තර්ගත antibacterial එක. මම මේ කිව්වා ඔයාලට. මේ මෙඩිසින් එක bacterial infections වලදී තමයි පාවිච්චි කරන්නේ. malaria කියලා කියන්නේ පරපෝෂිතය. Plasmodium vivax කියන පරපෝෂිතය. ඉතින් පරපෝෂිතයන්ට එරෙහිව මේක පාවිච්චි කරලා වැඩක් නැහැ. ඒ නිසා ඒක false. හරි? ඒතර දැනට එන උත්තර 39 A false, B true, C false. D phenoxymethyl penicillin නැත්නම් අපි කියන්නේ oral penicillin bacterial pharyngitis නැත්නම් sore throat වලදී පාවිච්චි කරනවලු. ඒ කියන්නේ උගුරේ ආසාදන වලදී විශේෂයෙන්ම pharyngitis වලදී throat infection වලදී සමහර බැක්ටීරියාවෝ මේ වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල නම් ඔයාලා දන්න උගුර රිදිනවා නම් කහනවා නම් ටිකක් අපිට බය වෙන්න ඕනේ. අපි ඒ නිසා ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ලුණු වලින් කට හොදනවා නම් හොඳයි. hello miss මින්න ඇවිල්ලා පෙන්නනවා. අයින්නවා මම. හරි. හරි. ඒක ඔන්න අපම උත්තර ටික කියන්නම්. digoxin hypertension වලදී දෙනවා කියන්නේ වැරදි. false. oral rehydration salts acute diarrhea වලදී දෙනවා true. දෙන්නේ dehydration වළක්වන්න සජලනය කරන්න. cotrimoxazole malaria වලදී දෙන්නේ නැහැ. ඒක වැරදි. false. phenoxymethyl penicillin bacterial pharyngitis නැත්නම් sore throat වලදී දෙනවා. phenoxymethyl penicillin කියන්නේ penicillin වල oral penicillin. penicillin සාමාන්‍යයෙන් බැක්ටීරියා වලදී antibacterial එකක් විදිහට පාවිච්චි කරනවා. ඒ නිසා bacterial infections වලට දෙනවා. ඒක true. miconazole vaginal cream candidal vaginitis හොඳ drug එකක්. විශේෂයෙන්ම candida කියන දිලිරය